BFM දන්න දෙන්නෙක් පටන් ගන්න යන්නේ 2021 සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. සුබ අලුත් අවුරුද්දක් වේවා 2021. කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නේ. ඔව්. අලුත් අවුරුද්ද මං හිතන්නේ අපි අත්දකින පළවෙනි වැඩසටහන වෙන්නේ. මේක අලුත් අත්දැකීමක්. අපි කලින් මේ වගේ වැඩසටහන් වලට සහභාගී වෙලා නැහැ. අපි දෙන්න කතා කරනවා නේ. අපිව කවුරු හරි ඉන්ටර්විව් කරලාද දැන්? කරලා මිසක් අපිම ඉන්ටර්ව් කරගෙන අපිම කතා කරගන්න දෙයක් මම මේ දැක්කම. ඉතින් ඒක හොඳ කන්සෙප්ට් එකක් පොඩ්ඩක් හොඳයි වැඩේ නේ. ඔව්. මේකේ නම තමයි දන්න දෙන්නේ. ඔව්. දන්න දෙන්නේ කියන සෙග්මන්ට් එක අපි පටන් ගමු. ඔයා කියන්නේ මේකේ තියෙන්නේ ඔයාට පුළුවන් ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න. ඇත්තටම හොඳටම දන්නවද මාව? දන්නවා. මිනිස්සෙක්ව යම් කිසි ප්‍රමාණයකටනේ අපි දැනගන්නේ. ජීවිත කාලේ සමහර මිනිසුන් කොහොමද කියලා දැනගන්නේ මේ මිනිස්සු මැරුණාට පස්සේ. එහෙමත් තියෙනවනේ. එතකොට දැන් මම 100ට මම හිතනවා 100ට 100ක් දන්නවා කියලා. සමහර විට 180ක් වෙන්නත් පුළුවන්. 90ක් වෙන්නත් පුළුවන්. ඊටත් වැඩිය වෙන්න පුළුවන්. අපි තමයි තව ඉස්සරහට යනකොට තව දේවල් දැනගන්නේ. දැනගෙන හිටපු ප්‍රමාණය දැනෙන්නේ 100ට කීයද? 100යි. ෂුවර්. කියන්න එපා. මම දැන් එක ප්‍රශ්නයක් ඇහුවා. දැන් මම ඇත්තද අම්මා කෙනෙක් වෙන්න යනවා කියන්නේ දෙවෙනි වරට ඇත්තද? එහෙම ආරංචියක් තියනද? මම දැක්ක Facebook වල අර මේ දාලා gossip වල ඒක දාලා තියෙනවා. ඒක එහෙනම් අපර හොයලා බලන්නකෝ ඇත්තද කියලා. Facebook එකේ. හරි. මේක කියන්න බෑ. මේක කියන්න බෑ. නෑ ඇත්ත. ඒක ඇත්ත. තව ටිකක් කල් තියෙනවා මේ ඒක ගැන මොකක්ද ඇත්තට දැනගන්න ඕන? වෙන්න යනවාද කියලා මම දැනගන්න. කවුරු හරි කියනවා. ඒව ඇත්තද කියලා. ඒක ඇත්ත. එතකොට ඒ කියන්නේ දැන් ඉස්සරහට 2021 වාට හරි සුබයි. ඇයි? ඇයි වදාත්ත කෙනෙක් නේ? මම කොයි මොකෙද තිබ්බේ? Facebook එකේ. නෑ මට යාළුවෙක් කිව්වා. අපි Facebook gossip එක බලන්නේ නැහැ සාමාන්‍යයෙන්. යාළුවෝ කියනවා. එතකොට දැන් ඔබේ සැමියාගේ ඔබට ලැබෙන සහාය ඒ වගේම ආදිත්‍ය බබාට ලැබෙන සහාය ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් දැන් එක එක්කෙනා එක එක කතා කියනවනේ අපි දන්නවා Facebook එක බැලුවත් gossip channel එකකින් මොන හරි දැම්මත් ඔබ ගැන යන දානේවට එක එක්කෙනා එක එක විදිහට කමෙන්ට් කරනවා. ඒතකොට කමෙන්ට් කරන අයට මේක හොඳ අවස්ථාවක් සමහර දේවල් කෙලින්ම කියන්න බය නැතුව. ඇත්ත කියන්න පුළුවන් දැන් මේක ඇවිල්ලා මීඩියා එකනේ. BFM එක. එතකොට BFM එක කියලා කියන්නේ ලංකාවේ සෑහෙන ඒ කියන්නේ ලංකාවේ සියලුම දෙනා අහන channel එක. අපිත් අහගෙන යනවා අහන. ඔව්. එතකොට ඒගොල්ලෝ ඒක දකිනවා, බලනවා, අහනවා. ඒක කියන්න බලන්න මිස් පූර්ණිකාවාට මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන සහයෝගය ඉතාම හොඳයි කියලා. ඔබ වාසනාවන්තයි කියන්නේ. මට වැඩිය මං හිතන්නේ පුතාට තියෙන සහාය ගොඩක් හොඳයි. මට පොඩ අඩුවෙන් තමයි සහයෝගය තියෙන්නේ. මම දෙවෙනියට ඉන්නේ. දෙවෙනි කැටගරි එකේ ඉන්නේ. එකේ ඉන්නේ පුතා මේ ඔයාගේ සහයෝගය හොඳයි. ඉතින් ඇත්තට කියන්නේ ඔයා කියන මමද? ඕකේ. ඒක ඔයා වහපු නිසා ඒක උත්තර දෙනකොට නිකන් හරි අමාරුයි වගේ. ඒ කියන්නේ කවුරුත් අහලා නැහැ නේද? ඒකනේ මම අහන්නේ මම ඒ වගේ ප්‍රශ්න. මොකද සමහර දේවල් තියෙනවා අපිම අහලා අපිම මේ සමහර අයව වැරදි මතේ ඉන්න සමහර අයව නිවැරදි කරන්න එපා. එතකොට අපිනේ ඒක අහන්න ඕනේ. ඒකයි මම ඇහුවේ. ඇත්තට. හොඳයි සහයෝගය හොඳයි ඉතාමත්ම හොඳයි යුතුයකම් සහ වගකීම් මම දන්නේ සමහරක් අය එළියට කියනවා මේ ඒ කියන්නේ වගේ සැමියා වෙලාවට ටිකක් වැඩ කරන්නේ නැති වගකීමක් නැහැ වෙලාවකට ඔහේ විහිළුවට ගන්න සියලු දේ විහිළුවට ගන්න කෙනෙක් කියලා. හැබැයි පව් මේ කියන්නේ විවාහ ජීවිතේ පෞල් ජීවිතේදී ඒක වෙනස්. මාර ප්‍රශ්නයක් ඒක මට. ඇයි ඒ? ඒ කියන්නේ එහෙම තමයි කියන්නේ ගෙලියෙද්දි මිනිස්සු කියන දෙයට වඩා මේ ගෙදර ඇතුලේ වගකීම් සහිත බව වෙලාවට වැඩ කරන එක ඒවා මේ එළියේ දකින්න කියන දේවල් වලට ගොඩක් මේ සුබවාදී කියන්නේ වෙනස් කියලා. ඒක තමයි කියන්නේ එක එක්කෙනා කියන දේවල් පිළිගන්න එපා කියලා. දැන් තේරෙනවද? දැන් තේරෙනවද? දැන් එක එක්කෙනා කියන දේවල්. හරි. දැන් ඔයාලට තියෙනවද මොකක්ද? හරි මං අහන්න. ඉතින් දැන් ඔයා ගොඩාක් කල් ඉවහ වෙන්නේ නැතුව හිටියානේ. ඊට පස්සේ සලම් බැලුවේ ගෑනු ළමයිගේ මොනවද? මම නම් ඇත්තටම එහෙම මුකුත් බැලුවේ නෑ. එහෙම බැලුවා නම් අද. වෙන මොකක් හරි. එහෙම බැලුවේ නෑ මට එහෙම. නේද බලනවනේ අපි දැන්
ගතිගුණ පෙනුම සහ උගත්කම සමහරක් අය බලන සමහරු සල්ලි බලනවා සමහරු හොඳ රැකියාවල් කරනවාද මේ කියලා බල දැන් සමාජ වෙනස් ඉස්සර වගේ නෙමෙයි මට මගේ උමනාව තිබුණේ නැහැ කිසිම දවසක ඉමේජ් එකක් අසාද බඳින්න. මොකද ඉමේජ් එකක් අසාද බැඳ කියලා කියන්නේ හැමදාම ඉමේජ් එක නැති වෙච්ච දවසට කසාදෙත් කැඩෙනවා. ඒ නිසා මට උමනාවක් එහෙම තිබුණේ නැහැ. මට තිබුණ එකම උමනාව තමයි මගේ ජීවිතේ මගේ කම්ෆර්ටබල් ඒ කියන්නේ මට පහසුව. මගේ වැඩ එතකොට මගේ ඔක්කොමන්ටම වඩා මට මානසික සුවය තියෙන්න එපේ. මොන්න සල්ලි තිබ්බත් මොන උගත්කම තිබ්බත් මොන්න ලොක්කගේ දුව වුණත් මොන්න විදිහේ තරාතිරමක මේ ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරයාගේ දුව වුණත් මට මානසික සුවයක් නැත්ත වැඩක් නැහැ. මම මොකද මට ඒකක්වත් අදාළ නැහැ. මොකද මට මම කසාද බඳින ගෑන් කෙනාගිට සල්ලි තියෙනවද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නැහැ. මොකද මට සල්ලි තියෙනවනේ. මම නෑ ඒව නෙවෙයි. අපි හම්බ කරනවනේ මොන හරි කළා. අපේ ජීවිතේ ඒ නිසා මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මට ඌමනා වෙලා තිබ්බ මානසික සුවය. ඒ නිසා තමයි අර ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියලා එකකුත් තියෙනවා. ඒ වගේ කාලයක් ඉවසගෙන එනකොට දැන් මට හරි ඒක ඒ සැනසීම තියෙන තැන සෙට් වුණා. දැන් මම සැනසීමෙන් මගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඔයාලට මගේ මුණ බැලුවොත් තේරෙනවද එහෙම මොකක් හරි ටෙන්ෂන් එකක මං ජීවත් වෙනවා කියලා නෑ? දැන් මෙහෙම අපි මේ කතා කරගෙන යනවා. ඔයා කැමති ඔයාගේ ජීවිතේ මොන හරි ලස්සන ගීතයක් කියන්න බෑ අපිට ටංකාල වාදනය කරන්න. වික්ටර් රත්නායක මහත්තයාගේ සින්දුව. මොන සින්දුව? අර ඔය හැමතිස්සෙම කියන සින්දුව. මම මොහෙන් මුලා වෙලා. ඒද? තව එකක් තියෙන විතරම කියන සින්දුව. ඔබේ දෙතොල් පෙතිලි. අන්න. ඒ ගීතයට ඔයා වැඩියෙන්ම ඇයි ආස කරන්නේ? ඒ ගීතය විශේෂයෙන් ඒ ගීතය හරි ලස්සන අර්ථවත් ගීතයක්. අද කාලේ ඇහෙන ගීත වලට වඩා අපි VFM එකේ හුඟක්ම අහන්නේ මේ වගේ සින්දු. අපි අහලා තියෙන වෙලාවට අපිට ඇහිලා තියෙන්නේ මේ වගේ සින්දු. ඒකින්ද ඒ ගීතය හොඳයි කියලා. පළවෙනි ඔයා කැමතිද ඒක? මම හැම ගීතයකටම ආසයි. නැත්නම් වඩා ඉරාජි සින්දුවක් අහන්නද? නැද්ද? ඉරාජි පස්සේ ආමු. කවුද ලිව්වේ කියලා දන්නවද? නෑ ඔයා විස්තර කියන්න. ගීත ලිව්වේ ප්‍රේමකීර්ති ලල්ලිස් මහත්මයා. දන්න විදියට සංගීත අධ්‍යක්ෂණේ වික්ටර් රත්නායක. අපි අහලා ඉමු ගීතය. VFM දන්න දෙන්නෙක්. ඉතින් මට ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා. දැන් ඔයා සාමාන්‍යයෙන් ගෙදර ඔයාගේ ෆැමිලි එකේ හස්බන්ඩ් ළමයි ඒ ඔක්කොමත් එක්ක ඔයා හස්බන්ඩ්ගේ අකමැති දේවල් මොනවාද? මම මේ දේවල් වලට අකමැති. මේ දේවල් වලට කැමති. එහෙම තියෙනවනේ. සමහර අය ඉන්නවා පෞල් ජීවිතේ ළමයි හින්දා ගොඩ දාගන්න කමක් නැහැ මොන පරිප්පුව කාලා හරි ඉන්නවා කියලා ඉන්නවා. සමහර අය ඒම ෆ්‍රස්ට්‍රේට් වෙලා ඔළුව අවුල් වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් මෙහෙම ඉඳලා ඉන්නොයි කියලා එහෙම ඉන්නවා. ඔයාගේ ජීවිතේ ඔයා අකමැති දේවල් මොනවද? ඒ වගේ තියෙනවනේ. මගේ ජීවිතේ දැන් නම් එහෙම අකමැති දෙයක් නැහැ. නෑ. ඉස්සර තියෙන තිබුණා දැන් නැහැ. මේ වෙලාවේ අකමැති කියලා කියන්න පුළුවන් එකක් ඇත්තටම නෑ. ඔව්. මම ප්‍රශ්න නෑ. හැපි එකේ ඉන්නවා ගෙදර. මූණ දැක්කම තේරෙනවා හැබැයි ඒක. ඒක ගොඩක් අය hina වෙලා වෙන්නුවට අපේ ඇතුලේ තියෙනවනේ සමහර වෙලාවට නේ. එහෙම තියෙනවනේ. එතකොට හැපි එකේ ඉන්නවා. කියන්නේ දැන් අපි හස්බන්ඩ් ගැනම කතා කරොත් ඇයි අපි මේ වැඩසටහනේ හස්බන්ඩ් ගැනම කතා කරන්නේ? නෑ එහෙම තමයි ඉතින් පොඩි ඒවා තියෙනවනේ. මම සාමාන්‍යයෙන් එහෙම කැමතියි. ඒ කැමතිම දේවල් මොනවාද? හස්බන්ඩ් ගැන. නිවේදකයෙක්ට වඩා මං කැමතියි ක්ලාසිකල් මියුසිෂියන් තබ්ලා වාදකයෙක් කියන එක. ඊට පස්සේ ගායකයෙක් කියන එකටත් කැමතියි. කොහොම මියුසික් පැත්තට තමයි කැමති. ඔබ නිවේදකයෙක්ින්ද පූර්ණිකා නිවේදිකාවකින්ද අතන්ට කැමති නෑ. කියලා කවුරු හරි කිව්වොත් එමේ යටින් කමෙන්ට් එකක් දැම්මොත් නෑ නෑ. ඉතින් එන්ටර්ටේනර් කෙනෙක් විදිහට හොඳයි. හැබැයි ඊට වඩා ඇතුලේ යාගේ ලොකු ටැලන්ට් එකක් තියෙනවානේ. ඒක හරියට තාම මේ ලංකාවේ ගොඩක් දැකලා නැහැ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ප්‍රසිද්ධ මාධ්‍යයේ ඉන්න දැකලා නැහැ. ඔයා ඒ කියන්නේ විෂයත් එක්ක ඉන්න දැකලා තියෙනවා. ශාස්ත්‍රීය සංගීතයේ නර්තනයත් එක්ක. ඒක තමයි මම කැමති. ගතිගුණද ඔයා අහන්නේ? ඔව් සමහර තියෙන ඇටිටියුඩ් සමහර මේ ඇටිටියුඩ් එකට මම කැමතියි. මේ ඇටිටියුඩ් ගණන් ගන්න නැති එකත් එක අතරින් හොඳයි. දැන් ඒක මටත් පොඩ්ඩක් ඇවිල්ලා වගේ. ඒ කියන්නේ? ඒ කියන්නේ ගොඩාක් එක්ස්ට්‍රීම් යන්නේ නැහැ සමහරක් කිසිම දෙයක. අත්තරක් වුණත් වැරද්දක් වුණත් මේ කෙලවරට යන මම චුට්ට යන කෙනානේ දැන් මටත් නිකන්
මොන හරි කියනට ඒක කියන්න තමයි. ඕනේ ඒ කියන්නේ ඔයාට වෙලා තියෙන්නේ අර සත්තිකුම්භ ජාතකයේ ගිරාපෝතකයට වෙච්ච දේ තමයි. කියන්නේ ඒ gedara මිනිස්සයා හැම ඕනම දෙයක එක්ස්ට්‍රීම් යන්නේ නැත්තම් ඒවා සාමාන්‍යයෙන් සැහැල්ලුවෙන් ඉවර කරනවා නම් ඔව් ඒ තියෙන මේ සුවය ඔයාටත් බෝ වෙලා තියෙනවා. ඔයා යන්නෙත් නැහැ එක්ස්ට්‍රීම්. නේ? පරිසරයේ හැදිලා තියෙන ඒ විදිහට. ඒකනේ ඒක තමයි එක ජාතක කතාවලින් දැන් තේරෙනවද අපිට කොච්චර දේවල් උගන්වලා තියෙනවද කියලා. ගිරාපෝතකයෝ දෙන්න දෙපැත්තට වැටුනම ඒකේ කොරු කණ්ඩායමකට අනිත් එක්කෙනා හොඳ මිනිස්සු හිටපු කණ්ඩායමකට. බලන්න අන්න ඒක දැන්. ඒකට මොනවද තියෙනවද ප්‍රශ්න? ඔව් මම අහන්න ගියේ මේ ඔයාගේ ඔය ඉගෙනගත්ත දේවල් වලට ප්‍රමාණවත් දෙයක් ලංකාවේ විතර කරලා තියෙනවද? ඔව් මම කරලා තියෙනවා. මම දැන් මම බැලේ මියුසික් චන්දන වික්‍රමසිංහ මහත්මයාත් එක්ක බැලේ එකක් කරා. ආචාර්ය නන්දා මාල්නියනික ගීත ගායනා කරා. රත්නශ්‍රී විජේසිංහ ලිව්වා. එතකොට මම ටීවී කමර්ෂල් ද රේඩියෝ කමර්ෂල් ද හොඳම උදාහරණ BFM එකටත් කරලා තියෙනවා. එතකොට මගේ ගිය අවුරුදු කරපු කොන්සර්ට් එක ස්පෙෂල් ලයිව් ඉන් කොන්සර්ට් කියලා මං හිතන්නේ ක්ලාසිකල් කොන්සර්ට් එකක්. ඒ විදිහට කරපු මං හිතන්නේ ෆස්ට් පළවෙනි වතාව. ඒ කියන්නේ හැමෝම ලයිව් ඉන් කොන්සර්ට් කියවම බෑන්ඩ් එකක් ගහනවා ඇවිල්ලා සින්දු කියනවා එහෙමනේ. මේක ස්පෙෂල් ලයිව් ඉන් කොන්සර්ට් කියලා කියන්නේ තනිකර අපි මම දුන්නේ එඩියුකේෂන් පැත්තට ලයිව් ඉන් කොන්සර්ට් එක. ඒක බලන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හරි පාසල් ශිෂ්‍යයෙක් හරි සංගීතය ඉගෙන ගන්න ඕනම කෙනෙකුට ඒක ඇතුලේ ෆියුෂන් මියුසික් තිබුණා, ක්ලාසිකල් මියුසික් තිබුණා, එතකොට බැලේ මියුසික් තිබුණා. ඒ සියලු දේවල් බලන්න තිබුණා. නේ? එතකොට ඉන්දියන් ආටිස්ලා ඇවිල්ලා මගේ ගුරුවරයා ඇවිල්ලා ඒ තබ්ලා සෝලෝ ඒ වගේ තිබ්බ ශාස්ත්‍රීය පැත්ත, ඒ වගේ තිබ්බ අනිත් කමර්ෂල් පැත්ත මේ හැමදේම ඒ ෂෝ එකෙන් පෙන්වනවා. ඒව කරන්න හරි අමාරුයි. ඔව්. එතකොට ඉන්දියන් හයි කමිෂන් එකත් අපිට උදව් කරා. ඒ වගේම ලංකාවේ ඉන්න සංගීතඥයෝ මහේෂ් දිනිපිටිය, ජනනාත්, චන්දන වික්‍රමසිංහ චන්දන අයියා ලොකුම සහයෝගයක් දුන්නා. එතකොට ඒ වගේම තමයි අපේ මගේ වයිෆ් එයා මාර්ගයෙන්ම ගහලා දුන්නේ වැඩේට. හරි. ඊළඟටද මොකද අහන්නේ? ඔයාට ඕනනම් අහන්න ප්‍රශ්නයක්. මම අහන්නම්. දැන් හුඟක් වෙලාවට මම දැකලා තියෙන වැඩසටහන් වල මේ ලංකාවේ මේ කාලේ අපි දකින ගෑනු ළමයින් හරි ෆේක් කියලා ඔයා කියනවා. ඒ කියන්නේ මේ කාලේ ගෑනු ළමයින්ගේ මාජින් එකේ ඉන්නේ. හැබැයි ඉතින් මේ යුගයට අපිට අයිති වෙනවනේ කොටසක් හරි ඔයත් අයිති වෙනවා. මමත් අයිති වෙනවා. ඇයි එහෙම කියන්නේ? මං මගේ ඇටි මොකද මම ඇවිල්ලා නැචුරල්. ඒ කියන්නේ ස්වභාවිකව ඉන්න අයට තමයි කැමති. ඒ කියන්නේ සමහර අය ඉන්නවා Tamanට නැති දේ ඇති දේ වගේ පෙන්වන්න හදනවා. සමහර විට මේ හොඳ සිංහල බෑ වගේ වෙන ඇක්සන්ට් එකක් ගන්න හදනවා. වචන උච්චාරණයේදී සිංහල බෑ වගේ. ඇත්තටම සිංහල බැරිද දන්නේ නැහැ අපි. එහෙම වෙන්න බෑනේ. මේ රටේ ඉපදිච්ච මිනිහෙකුට සිංහල බැරි නම් එලවන්න ඕනේ. නේ? එහෙම නෑ. අපි මං අර ඒ වගේ තැනකට ආවන් පස්සේ අර බොරු දේවල් අපිට තේරෙනවනේ. මොකද අපි දෙමට කොටනේ. එතකොට මර්සි කියලා අර අපි කියන්නේ කොල්ලෝ. ඒතර මර්සිය මං හිතන්නේ පටන් ගත්තේ ওই පැති වලින්. එතකොට දන්නවා. එතකොට එහෙම එනකොට ඉතින් මම පොඩි එකක් දෙනවා. ඉතින් ඒක දෙන්නේ ඒක ගැන තේරුම් අරගෙන හැදෙන්න. මොකද අපි ඇත්ත රියල් ලයිෆ් එකේ ජීවත් වුණාම අපිට විනාශ වෙන්න දෙයක් නැහැ. ෆේක් එක විනාශ වෙන්න පුළුවන් ඕනම වෙලාවක මෙහෙම. එතකොට රියල් ලයිෆ් එකට ආපු ගමන් ලොකු ප්‍රශ්න ගොඩක්. ඉතින් අපි ඇත්තේ ඉන්නවා. එහෙම ෆේක් අයට අහු වෙලා තියෙනවද? මම අහු වෙලා නැහැ. මං අහු වෙන්නේ නැහැ නිසා දන්නවද? මම අහු වෙන්නේ නැහැ. පොඩ්ඩක් අහු වෙලා තියෙනවනේ නිකන් ලාවට වගේ දශම ගාණින් වගේ. නෑ අහු වුණා වගේ ඉන්නවා. ඒ කියන්නේ ඒ වෙලාවට දන්නවා. ඔව් ඒ වෙලාවට දැන් අහු වුණා වගේ ඉඳගෙන ඉඳලා ඉවරලා පයින්නවා. පයින්නවා. එහෙනම් හරි. දැන් මගෙන් අහන්න. දැන් එතකොට ඔයා කවදාවත් එහෙම ෆේක් ලයිෆ් වලට අහු වෙලා නැද්ද? අහුවෙලා තියෙනවා. ඔයා කැමති නැහැ අහු වෙලා තියෙනවා. ජීවිතේ. එහෙම තමයි එක එක්කෙනා එක එකකට අහු වෙනවා මේ වලට වෙනවා. එතකොට දැන් ඒ කියන්නේ ඔයාගේ නේචර් එකේ එහෙම ඔයා කැමති නැහැ ෆේක් ලයිෆ් වලට. නෑ. තනි උත්තරෙන් ටට්ටක් ගා දෙනවා. නෑ ඉතින් නෑ. ඔව් මං කැමති දකින්න එහෙම නෑ ගොඩක් අය ඉතින් දකින්න අපි දකින මනුස්සය නෙමෙයි ඇතුළේ ඉන්නේ. හැබැයි ඒ වගේ අයට නම් මං අහුවෙලා තියෙනවා. අතම අහුවෙලා තියෙනවා. ජාද වෙනකොට ජීවිතේ හැපි.
අද මං හිතනවා අහුවෙලා නැහැ කියලා. නේ. දැනට තියෙන විශ්වාසයක් දැනට අහුවෙලා නැහැ කියලා. ඒක හොඳයි ඒක හොඳයි. විශ්වාසා පරමා මොකද්ද? ඥාති. එතකොට ෆැමිලි එකෙන් කොහමද දැන් ඔයාගේ ෆැමිලි එක ඇවිල්ලා ලොකු ෆැමිලි එකක්. චරිතා පියදර්ශනී පීරිස් මහත්මිය, එඩ්වඩ් ජයකොඩි මහත්මයා, තාත්තා, එතකොට ෆැමිලි එකේ අනිත් ඔක්කොම ගත්තම මොනවා හරි මේ කලා ශාස්ත්‍රීය දේවල් වලට සම්බන්ධයි. ඔයාට සහයෝගය හම්බ වෙනවද? ඒ කියන්නේ තාත්තා හින්දාද නිවේදන කටයුතු කරන්නේ? නැත්තම් වෙන ඉඳන්ම ඔක තිබුණාද? ඉස්සර නිවේදන කටයුතු කරේ නෑ. මේ තාත්තා හින්දා වෙන්න ඇති තින්නේ ජානවලින් එන මොකක් හරි වෙන්නත් අපි මේ සින්දුවක් අහලා ඉවරලා ඊටු ටික කතා කරමු. හා. මොකක්ද අහන්නේ? මගේ මමද? මම කැමති මේ වෙලාවේ මගේ යාළුවා තීක්ෂණ ඉන්නවනේ. තීක්ෂණගේ සඳර රේණු ගලන. කැමතිද ඒකට? හා. අපි ඒ ගීතය අහලා ඉවරලා ඊටු ටික කතා කරමු. VFM දන්න දෙන්නෙක්. ඉතින් දැන් අර ප්‍රශ්නෙට අපි දැන් සින්දුව අහුවා. ලස්සන ගීතයක්. ඉතින් හැමෝම ආස කරන. ඉතින් කොහොමද ඉතින් ෆැමිලි එකේ සහයෝගයද? සහයෝගය සහ තාත්තා නිවේදකයින්ද? ඒ කියන්නේ පුත් තාත්තා ඇතා පිටේ ගියින්ද දුවත් ඇතා පිටේ යනවා. එහෙමද? එහෙම යන්න බෑ ඉතින් ඇතා පිටේ නම් යන්න පුළුවන් ඕන කෙනෙක්ට. හැබැයි නිවේදනය හැමෝටම කරන්න බෑ ඉතින්. ඒක පොඩි හැකියාවක් තියෙන්නත් ඕනේ. තාත්තා හින්දා වෙන්නත් ඇති මට හිතෙන විදිහට. හැබැයි මුල් කාලේ ඉස්කෝලේ යන කාලේ නම් මම කවදාවත් නිවේදනය කරලා නෑ. මේ ඉස්සෙල්ලම ජාතික රූපවාහිනියට නිවේදනය කරේ. ඒක තාත්තගෙන් ලැබුණු හැකියාවක් වෙන්න පුළුවන් 100%. අද දිනේ කවද? අද මම හිතන්නේ දෙවනිදා. දෙවෙනිදානේ? ඉතින් අද මොකක්ද තියෙන්නේ? අද විශේෂ දවසක්. ජනවාරි 2. ජනවාරි 2 කියලා කියන්නේ ඔයගේ ඇනිවර්සරි එක. ඇනිවර්සරි එකක් නෑ. උපන්දිනයක් අපි දන්න කෙනෙක් ගියාට. කාගේද? හරිද උපන්දින? ඔයාලා නෑනලා කී දෙනෙක් ඉන්නවද? මට එක්කෙනයි. අද උපන්දිනේ කියලා මතක නෑ. ඒ කියන්නේ මම ඉතින් ওই දේවල් සාමාන්‍යයෙන් මගේ උපන්දිනේ වතොලේ තියාගන්නේ සමහරවල්. ඔව් නෑ මම නෑදෑයෝ ගැන අහපු නිසා ඒක මතක් වෙලා කිව්වා. අක්කගේ? ඔව්. උපන්දිනේ. ඔව්. එතකොට දැන් අක්කා ගැන ආපු හින්දා හොඳයි. දැන් අක්කා දැන් ලංකාවේ එක යුගයක හිටපු තමයි ඉන්න දක්ෂ නිලියක්. එතකොට එක කාලෙක අපේ නිනි රජින මාල්නී ෆොන්සේකා මහත්මිය, ගීතා කුමාරසිංහ මහත්මිය, එතකොට ස්වර්ණා මල්ලවාරච්චි මේ යුගයෙන් පස්සේ තමයි ඔයගොල්ලෝ අක්කලාගේ යුගය ඉන්නේ. එහෙම නේද? එහෙමද? ඔව් ඊට පස්සේ යශෝදා හිටියා ගොඩක් නිල්මිනි දෙන්නකොන්. නිල්මිනි දෙන්නකොන් හරි හරි. ඊට පස්සේ තමයි අක්කලාගේ ඒ අක්කලාගේ යුගෙත් අක්කලා වෙනම එකක් හදාගත්තා ඉමේජ් එක. නේ? එතකොට දැන් ඔයා හිතනවා දැන් අද වෙනකොට ඔයගොල්ලන්ගේ අක්කලාගේ හිටපු ඉමේජ් එකේ ඉන්න නිලියෝ නළුවෝ මේ රටේ ඉන්නවද සාමාන්‍යයෙන්? ඔයාලා දකින්නද ඔයත් ඇවිල්ලා ඔයත් ටෙලිඩ්‍රාමා මියුසික් නෙමෙයි සෝරි ටෙලිඩ්‍රාමා රඟපාලා තියෙනවා ඒ දේවලුත් එක්ක. ඒ හිටපු අධ්‍යක්ෂකවරු ඒ වගේ දක්ෂ කලා ශිල්පීන් එහෙම ඉන්නවද? නෑ අද අඩුයි. අද ඒ කියන්නේ එහෙම කෙනෙකුට තමන්ගේ යුගයක් නිර්මාණය කරගන්න අමාරුයි. එකක් හුඟක් ටෙලිනාට්‍ය වැඩි, අවස්ථා වැඩි. පොඩි රැල්ලකන යන්නේ හැම කෙනෙක්ම රඟපාන්නේ එකම විදිහට. ඒ කියන්නේ අපිට සමහරක් අය රඟපානකොට ඊළඟට අත කොහෙද තියෙන්නේ, කොහෙද බලන්නේ කියන එක අපිට නිකන් හිතා ගන්න පුළුවන්. මොකද එක ෆ්‍රේම් එකේ තමයි හුඟක් අය රඟපාන්නේ. ෆ්‍රේම් එකෙන් පිට යන කීප දෙනෙක් ඉන්නවා දක්ෂ අය. පොඩ්ඩක් අමාරු මං හිතන්නේ මේ තරඟකාරීත්වය වැඩි සහ ඒ තරඟකාරීත්වය තුළ තියෙන ඒකාකාරී බව. ඒතර කෙනෙකුට මේ වෙනමම ඉස්මතු වෙලා පේන්න පොඩ්ඩක් අමාරුයි. දැන් අපේ අක්කලෙන කාලේ යශෝදා ඉම්රධර්ම කියන්නේ වෙනම Tamanට ආවේනික වුණු දක්ෂ කමක් තියෙන රංගන ශිල්පිනියක්. ඊට පස්සේ කාංචනා මෙන්ඩිස් ඒ ආපු අයට හැමෝටම තිබුණ Tamanට ආවේනික ක්‍රමයක්. දැන් අර පොඩ්ඩක් ඒකාකාරී නිසා එන රංගන ශිල්පිනියොත් හැමෝම කැමති ලස්සනට ඉන්න ෆ්‍රේම් එකේ මේකප් කරලා හොඳට ඇඳලා එහෙම. අක්කලගේ කාලේ ඒගොල්ලෝ කැතටත් ඇඳලා. ඒගොල්ලන් කැරක්ටර් එක හැටියට කැතටත් මේකප් කරා. නමුත් අර ඒවත් තියෙනුනේ අර කියන්නේ විවිධත්වයක් තියෙන්න ඕනේ මේ ඉස්මතු වෙන්න. විවිධත්වයක් නැති වුණොත් ඉස්මතු වෙන්න අමාරුයි. එතකොට දැන් මම සමහරවිට පහුගිය කාලේ එක කාලවල සමාජ මාධ්‍ය Facebook WhatsApp Facebook
ඉන්ස්ට්‍රෑම් වගේ හරහා දකිනවා ඒගොල්ලන්ට හරියට ඔයගොල්ලෝ අක්කට ගොසිප් ගහනවා එක එක්කෙනා. කියන්නේ සමහරවිට බොරු ඒවත් ගහනවා. නේ? ඔයාලට මොනවද කියන්න තියෙනවද ඒ සම්බන්ධව? මං වැඩි ඉච්ච ගණන් ගන්න නැහැ. හැබැයි සමහරකට මට වඩා ඒගොල්ලෝ චුට්ටක් එක හිතනවා. ගොසිප් ගහන්න චෝරකට පුළුවන් නේ දැන් සෝෂල් මීඩියා තියෙන හින්දානේ දැන් මේ වැඩසටහන තුල වුණත් ඒ වගේ දේවල් පස්සේ හැමෝටම කමෙන්ට් කරන්න පුළුවන් වුණොත් ඒ වගේ කමෙන්ට් ඒ ඔක්කොටම අපිට ඇඩ්ජස්ට් වෙන්න ඇත්තට අමාරුයි මම හිතන විදිහට නේ. හැමෝගෙම පෞද්ගලික ජීවිතේ එක එක දේවල් තියෙනවා. ඒකට එකම දේ ඉස්සර ඒවා මේ කියන්නේ සමාජගත වෙන්න මාධ්‍යයක් තිබුණා. නමුත් දැන් මාධ්‍ය තියෙනවනේ ජංගම දුරකථන, Instagram, Facebook, gossip site ඔක්කොම මේ සමහරු ඉතින් අර එක්කෙනාම ඉලක්ක කරගෙන gossip site පවත්වාගෙන යන අය ඉන්නවනේ තමන්ගේ පෞද්ගලික විදිහට තරහ හේතු මත. ඒ ඔක්කොම ගත්තාම අපිට කෙනෙක්ගේ නිකන් කියන පහත් ක්‍රියාකාරකම් වෙනුවෙන් කාලය කැප කරන්න අපරාධ කියලා මට හිතෙනවා. ඒකට ඕනේ නැහැ ඒ වගේවට සැලෙන්න. අනිවාර්යයෙන්. නේද? අනිවාර්යයෙන්. තව මොනවාරි මගෙන් අහන්න ප්‍රශ්න තියෙනවද? ඔව්. ඔයාගේ මේ අවුරුද්දට කොහොමද ලෑස්ති වෙලා ඉන්නේ? 2021ට. 2021ට මම හිතනවා ඉතින් මේ තියෙන මේ ලෝකේ තියෙන ප්‍රශ්නේ මේ අවුරුද්දෙන් ඉවර වෙයි කියලා මට හිතෙනවා. ටික කාලයක් ගිහිල්ලා. ඉතින් මට බෑන්ඩ් එකේ වැඩ කටයුතු ගොඩක් තියෙනවා ප්ලෑන් කරලා ඒව කරන්න ඕනේ. ඊට පස්සේ මගේ ඉස්සරහා දැන් මම අර ගිය පාර ෂෝ එක කරාට පස්සේ ෂෝ එකක් කරන්න හම්බුන්නේ නැහැ. ඒ වගේ එකක් මොන හරි කරන්න ලොකු එපාද? නෑ. උත්සාහයක් තියෙනවා ඒව කරන්න ඕනේ. ඒ ඔක්කොමත් එක තමයි යන්නේ. බලමු ඉතින්. අපි හිතනවා ලංකාවේ ඉන්න සියලුම දෙනාට හොඳින් ඉදිරියට වැඩ කරගෙන යන්න පුළුවන් කියලා. මොකද කලාකරුවෝ ගොඩක් පස්සට ගියානේ මේකේ. මොකද ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්නේ. ඒ සියලු දේවල් නැති වෙලා ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඔයා දකින්න වාගේ අඩුපාඩු මොනවාද? මගේ තියෙන එකම අඩුපාඩුව තමයි යටින් ගේම් ගහන්න නැති එක. අඩුපාඩුවක් ඒක හොඳක්. ඉතින් ගේම් ගහන මිනිස්සු හොඳයිද ඒක? නෑ මම මිනිස්සයා හැම මිනිස්සයම විශ්වාස කරනවා. මට කතා කරනවා. මගෙත් එක hina වෙලා ඉන්නේ. මගෙත් එක එකට තේ එකක් බොන. මේ මිනිස්සු මගෙත් එක්ක හරි හිතවත් කියලා කියන්නේ හැමෝම නෙමෙයි. සමස්තය ගත්තම විශ්වාස කරනවා. නමුත් අන්තිමට බැලුවම මේ මිනිස්සු මගෙත් එක්ක ඉඳලා තියෙන්නේ බොරුවට. අවස්ථාව ආපු තැන මට දෙනවා හොඳටම. ගහනවා. ඉතින් සමහර වෙලාවට ඒක තේරුම් නොගෙන මම යන එක මගේ අඩුපාඩුවක්. විශ්වාස කරන එක. විශ්වාස කරන එක හොඳයි. නමුත් අර ඒ වගේ තැන්වල මට එහෙම වෙලා තියෙන ඕන තරම්. ගොඩක් තැන්වලදී. එතකොට ඒ දේවල් අඩුපාඩු කියන්නේ ඉතින් ඕවා තමයි ඉතින්. පොඩි දේවල් ඉතින් අඩුපාඩු. අනිත් එක තමයි හදිසි වෙලා සමහර දේවල් කරන්න හදනවා. එහෙමත් තියෙනවා. සල්ලි වල ලොකු වැලියු එකක් නෑ. නමුත් ඒක තියාගන්න ඕනි කියලා දැන් මට හිතෙනවා. එහෙම තියෙනවා ඉතින්. ඒ කියන්නේ ඔහේ හිතුමතට වියදම් කරනවා. හිතුමතේට නෙමෙයි. ඒක මං කියන්නේ ඉතින්. නෑ ඔයාම කියන්නේ. හිතුමතේට නෙමෙයි. නිකන් අපි කියමුකෝ අවශ්‍ය දෙයට අනවශ්‍ය දෙයට සමහර වෙලාවට අවශ්‍ය දෙයට අවශ්‍ය ප්‍රමාණයට වැඩිය එහෙම තියෙනවා. කවුද වාට කියනවා එහෙම වියදම් කරනවා කියලා සාමාන්‍යයෙන්? බයික් තමයි. එහෙම කියනවා. දැන් ඉතින් මම දැන් තේරුම් ගන්න ඉන්නවා නෑ එහෙම නෑ. මොකද පහුගිය කාලේ මට තිබුණු සමහර ප්‍රශ්නත් එක්ක බැලුවම එහෙම ප්‍රශ්නයක් ඒ කියන්නේ ජීවත් වීමේ ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් සමහර තැන්වලදී පොඩි හිරවීම මාරේ තිබුණානේ. එක එක්කෙනා දාපු ප්‍රශ්නත් එක්ක. එතකොට ඇයි අපි සින්දුවක් අහලා ඉන්නේ ඊළඟ ප්‍රශ්න අහන්න ඉස්සලා? දැන් මමනේ තෝරන්නේ. එහෙමද ආස? ඔව්. මොකද්ද? මම තෝරන්නම් ඔයාගේ සින්දුව. මගේ. මොකද්ද? මගේ තියෙනවනේ මර්දානෙන් එන සිත්ති මල්. ඒක එපා. දෙනුවන් අහමු. හරි දෙනුවන් අහමු. VFM දන්න දෙන්නෙක්. මම අහන්න හැදුවේ සින්දුව බලලා ඉවරලා. ඒ සින්දුව මේ ජනප්‍රිය වෙච්ච සින්දුවන්නේ දෙනුවන් එක. ඒක අහපු නැති ගෑනු ළමයිනුත් ලංකාවේ හිටියා නේද ඒ කාලේ? එහෙම හිටියේ නෑ. ඔක්කොම ගෑනු ළමයි
යන් ජෙනරේෂන් අව දන්න ගෑන්දම කිටියන ඒ කාලේ මේ දෙනුවන් එක අහන්න ගත්තවාව හම්බුණට පස්සේ ගෑනුලා මේකම ඇන්ටි කෙනෙක්. කවුද අර පූර්ණිකා පිරිස් කියලා ගෑනුලා මෙන්න ඇන්ටි කෙනෙක්. කිවේ මම මේක අහලා නැහැ නේ. මම මේ හම්බුණාට දැක්කට අඳුරගත්තට පස්සේ නේ මේක ඇහුවේ කියලා කිව්වා. සමහර අය එම් කියනවනේ. ඒ කියන්නේ වාහිතනක ඇත්තටම කියවර බොරුවට කිව්වද? ඇත්තට කියන්නේ නැති. සමහර මේ දැන් අහන්නකෝ. සමහර ළමයින්ගේ සමහර දැන් ඉන්න ඔය ගෑනු ළමයින්ගේ අමරදේව සර්ගේ මේ සින්දුව අහලා තියෙනවද? නෑ. සමහර වෙලාවට අමරදේවගේ සර්ගේ සින්දුවක් අහලා වෙල මේ ගීතේ කාගේද කියලා අහුවම අබේවර්ධන බාලසූරිය මහත්මයා කියනවා. එහෙමත් ඉන්නවා. එහෙම තමයි. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මට මම එහෙම ඇහිලා තියෙනවා සමහර අයගේ. එතකොට ඔයා හැම වෙලාවෙම කියන ඔයා ඒ දෙනුවන් සින්දුව කරලා කොච්චර කාලෙද? මොක 2011 වගේ. එතකොට දැන් ඔයාට වයිෆ් හම්බෙන්නේ කොයි කාලෙද? 2016 වගේ. ඒවා හැමදාම කියන ওই සින්දුව මම ඔයාට තමයි කරේ කියලා වයිෆ්ට කියනවලුනේ හැම වෙලේම. ඒතර 11 ඉඳලා 16 වෙනකන් හිටපු අයට කරපු සින්දු මොනවාද? නෑනේ මිනිස්සු අනාගතය ගැන ප්ලෑන් කරලා කරනවානේ. දැන් ආත්මා ලියනගේ මහත්මයා අනේ අපිට පැණි දෙන්නේ කියලා සින්දුවක් කරා. හරි? ඒ ගීතය දැන් බලන්න අද කාලේට කොච්චර ගැලපිලා තියෙනවද කියලා. නේ? දන්නවනේ අව්වේ යන අඟඩුන්නේ ගීතේ දන්නවද? ඔව්. කලේ සමග බඩගින්නේ අනේ අපිට පැණි දෙන්නේ. ඒ කාලේ ඒ යුගයක ඒ කියපු එක අද කාලේට කොච්චර ගැලපිලාද? නේ? ඒතර ආ කියන්නේ 2011 එක කරේ 2016 ගැන හිතලා. නැත්තම් 2011 ඉඳන් ඕන අවුරුදු 5ක් 6ක ગેප් එකක් ඒ. ඉතින් අපි අනාගතය ගැන හිතලා ගීත කියන්න බැරිද? අනාගතය ගැන කියලා හිතලා ධර්ම දේශනා කරනවා නම් අනාගතය ගැන හිතලා ස්පීච් කරනවා නම් අනාගතය ගැන හිතලා සින්දු කරන්න බැරි. සෑහෙන දුර හිතලා තියෙනවා. අපි දුර දක්නා නුවණින් වැඩ කරන ජනතාවක්. හරි හරි. හරි මං අහුවා දැන් ප්‍රශ්නයක්. තව අහන්න තියෙනවද මගේ? නෑ නෑ එච්චරයි. ගෙදරදී ඔයාගේ ඉන්න පොඩි එක්කෙනා. දැන් වයස කීයද බබාට? 8ක් නෑ තා. මේ අවුරුදු 8යි. මේ වලට 8යි. ඔව්. කම්ෆර්ටබල්ද බබා? ඇත්තම කතාව. හොඳින් ඉන්නවද? ඒ කියන්නේ ගෙදර දැන් ඔයාගේ ලයිෆ් එකේ චේන්ජ් එකයි ඔක්කොමත් එක්ක ඒ පොඩි එක්කෙනා කම්ෆර්ටබලි හරි සන්තෝෂෙන් හොඳින් ඉන්නවද ගෙදර? ඔව් අනිවාර්යෙන්ම ඉන්නවා. මොකද මේක ළමා කාන්තාව කෙනුත් බලනවා. ඒකට ඇත්ත කියන්න ඕනේ. ඔව් ඔව්. එයා හොඳටම ඉන්නවා. හොඳින් ඉන්නවා. හැපි. හැපි. 100%ක්ම සතුටින් ඉන්නවා. එතකොට ඔයා වැඩියෙන්ම හිතන්නේ හස්බන්ඩ් ගැනද ළමයා ගැනද? ඒ කියන්නේ වැඩියෙන් ඔයාට ඒ දෙක මෙහෙම ගත්තම මෙහෙමනේ පොඩි එක්කෙනාට තියෙන මේ හිතන පැත්ත වැඩි. මොකද එයා පොඩිනේ. ඇගේ අවශ්‍යතාව වැඩි. දැන් අපි ලොකුයිනේ. දැන් මට වුණත් මගේ දෙයක් කරගන්න පුළුවන්. මට හිතන දෙයක් මට සල්ලි තියෙන ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන කෙනෙක්ට මට කතා කරන්න පුළුවන්. එයාටම තේරෙන්නේ නැහැ. එයාට හැමදේම කියන්නේ ඉන්නේ මමයි හස්බන්ඩ් උනේ. ඒ දෙන්නත් එක්ක එයා ඒක නිසා අපිට වැඩි ඇටෙන්ෂන් එකක් අර කොහොමද දෙන්න වෙනවා. එයා පුංචි හින්දා ඒක හින්දා ඉතින් ඒක සාධාරණව බැලුවොත් පුතාට. එතකොට ඔයාගේ බබා වැඩි ඇට්‍රැක්ෂන් එකක් තියෙන ඔයාටද හස්බන්ඩ් එකට? වැඩි ඇට්‍රැක්ෂන් එකක් නෙමෙයි අපි ඒක කියමු ඇට්‍රැක්ෂන් එකක් නැත්තේ කාටද කියන්නේ. මට. ඔයාට ඇට්‍රැක්ෂන් නැහැ. ඒ මට්ටමට පොඩ්ඩක් ඇවිල්ලා තියෙන්නේ. හස්බන්ඩ් තමයි ඇට්‍රැක්ෂන් එක. වැඩියෙන් හැමදාම එහෙමයි. මොනවද කියන්නේ? මූලික දේවල් හැමදේම කරගන්න යට මේ ඇගේ අම්ම නැතුව බෑ. ඔව්. ඔයාට ඒකට උදාහරණ තියෙනවා. ඒ ඇට්‍රැක්ෂන් එක වැඩි වෙලා මම සමහරවිට මේ වගේ දේවල් දකිද්දි මේමයි කියලා. එයා දැන් ගෙදරින් එළියට ගියොත් ආයි එනකම්ම 125 වෙනි වතාවක් විතර අහනවා දැන් කීයට දෙන්න දැන් එනවද අද ෂෝද අද මොනවද තියෙන්නේ කියලා අහලා ඒක අහගෙන ඉඳලා රෑ වෙනකොට චුට්ටක් දෙයා රෑ වෙන්නේ ගොඩක් රෑ වෙනවද ඔහොම අහගෙන ඉන්නවා 128 වෙනි වතාව වගේ වෙනකොට හස්බන්ඩ් එනවා ඒ වගේ කෑමක් ගත්තත් එයා හැමතිස්සෙම දැන් සමහරක් විට අපි දන්නවනේ හස්බන්ඩ්ලා වැඩට ගියාම අපි දන්නවා දවල්ට රෑට කෑමට එන්න වෙන්නේ රෑ වෙලා. ඒකෝර අපි ඒ වෙනුවෙන් මේ සූදානම් වෙන්නේ නැහැ. නමුත් ගෙදර මොන දේ හැදුවත් එයා එන්නේ නැද්ද? එයා කන්නේ කොහෙන්ද? දැන් එයාටත් කෑම තියන්නේ නැද්ද? එයාට ඉතුරු කරලා තියනවද? ඔක්කොම අහනවා එයා. එයා හුඟක් හිතන ළමෙක් කියන සතුටුයි මට. Google එකේ මොනවද ෆොටෝ බලනවා කියලා කතාවකුත් තිබුණා. ඔව්. ගෙදර හස්බන්ඩ් ඉන්නකොට හස්බන්ඩ්ගේ ෆොටෝ Google එකේ ගිහිල්ලා
එයා සර්ච් කරලා බලනවා පරණ ෆොටෝ පරණ ෆොටෝ ගම්ති කර පරණ ගල් ෆෙන්සක් ෆොටොත් එනවා ඒවට ඒවත් බලනවා එතකොට එයා ආමී වෙන නැන්දි කෙනෙක් එක්ක ෆොටෝ අරන් කියලා ඒවත් කියනවා එයා හැමවෙලේම මේ මෙහෙම එහා පැත්ත ඉඳගෙන හිටිය මං අහන දැන් එහා පැත්තේ වාඩිලා ඉන්න එක්කෙනා Google එකේ සර්ච් කරන්න මොනවද තියෙන්නේ කියලා ඉතින් සමහරක් විට මම ෆෝන් එක අරන් බලනකොට මේ හස්බන්ඩ්ගේ නම සර්ච් කරලා තියෙනවා දැන් මම එහෙම සර්ච් කරන්නේ නැහැනේ එයා මට සැකයක් නෑ හස්බන්ඩ් නෑ සැකෙන් නෙමෙයි නෑ සැකයක් නැතුව ජීවත් වෙන්න බාර කොච්චර හොඳයිද කියලා සැකේති ජීවිත අමාරුයි මගේ විශ්වාසයක් තියෙනවා මගේ අත්දැකීමෙන්ම මොනවා හරි හොර වැඩක් කරොත් ඒක අහු වෙනවා අපි අවං කරනවා ඒක ඉඩ දෙනවා නිකන් ඉන්න එතකන් ටෙන්ෂන් එකක් ඉන්න ඕනේ නෑනේ අනිවාර්යයෙන් ඒකට මගේ ෆැමිලි ලයිෆ් එකේ හරි මගේ අපේ වයිෆ් ගැන මොනවද අහන්න ඕනේ දෙන්නද නැත්නම් වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නෑ මං අහන්නම් ඔයාගෙන් ළමයින්ට ආදරේද ළමයි කියලා කියන්නේ වෙන දෙයක් අපේ රටේ එකක් තමයි රටේ සම්පතක් දරුවන්ට ආදරය කරන්න පුළුවන් නම් ඒ මනුස්සයාට ලෝකෙටම ආදරය කරන්න පුළුවන්. දරුවන්ට දෙමව්පියන්ට සතා සිව්පාවට සහ මේ ස්වභාව ධර්මයට ආදරය කරන මනුස්සයා අයහපත් මනුස්සෙක් වෙන්නේ නැහැ. ළමයින්ට මගේ ළමයාද වෙන කාගේ හරි ළමයෙක්ද එහෙම නැත්නම් අපේ ඥාතියෙක්ගේ ළමයෙක්ද මේ රටේ වෙන අපි අඳුරන්නේ නැති කෙනෙක්ගේ ළමයෙක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ළමයි ඔක්කොම එකයි. එතකොට ඒගොල්ලන්ට ඒ වයස්වලදී අවශ්‍යතාවයේ එක අවශ්‍යතාවයන් ඉන්නේ හැමෝටම. අපි බැලුව සමස්තයකට. එතකොට ඒ අවශ්‍යතාවයන් ටික අපි ඒ ළමයින්ගේ පොඩි කාලෙම සපුරලා ඒ ළමයින්ව ඒ මානසිකව තියන්න පුළුවන් හොඳ තැනක තිබ්බම ලොකු වෙනකොට ඒ ළමයි යහපත් ළමයිනේ නේ. අපි එතනට ගේන්න ඕන. අපි අපි ප්‍රෝග්‍රෑම් කරනවා, අපි පිස්සු නටනවා, අපි එක එක දේවල් අපේ තියෙනවා. ඒ අපි වැඩි හිටියෝ වෙලානේ. අපේ මානසිකත්වයේ පොඩි කාලේ හොඳට තිබ්බ හින්දානේ අපි ඉන්දියාවට ගිහිල්ලා හරි කොහේ හරි ගිහිල්ලා හරි අපි ඉගෙනගෙන ඇවිල්ලා අපි මේ රටේ වැඩක් කරන්න තැනකට අපි ඇවිල්ලා තියෙන්නේ. නේද? ඒකයි. එතකොට දැන් ඔයා බැන්දානේ ජනවාරි මාසේ නේද? ජනවාරි මාසේ 2020 දැන් බඳිනවා කියලා තිබුණා සම්බන්ධකමක් තියෙනවා කියලා තිබුණා මේ ඔක්කොම ගොසිප් මට්ටමේ තියෙනකොට ඔක්කපාරටම බැන්දා. සමහරක් විට මේ මම දැකලා තියෙනවා සචිනිලා මාදවලත් වැඩසටහනදී කියනවා අපිත් දැක්කේ ගොසිප් එකෙන්. ඊට පස්සේ ඔයාට හුඟක් ප්‍රතිචාරාව ගෑනු ළමයිගේ. ඇයි ඔයා මේ වගේ කසාදයක් බැන්දේ කියලා. එතකොට මොකද හිතුනේ? මට මොකුත් හිතුන්නේ නැහැ. ඒවට රියැක්ට් කරාද? රියැක්ට් කරේ නැහැ. ඉතින් මෙහෙමයි. අපි එක එක්කෙනා සමහරවිට එක එක කතා කියනවනේ. මම හැම වෙලෙම කියන්නේ අපිට තියෙන බාහිර වාසි බාහිර මොනවද ඒවට කියන්නේ? වාසිම කියමුකෝ. ඒ දේවල් බලාගෙන කසාදයක් කරන්න ඕනේ නැහැ. මම තරුණ පරම්පරාවට දෙන්නේ. හදිසි වෙලා මේවා වෙලා මේ දේවල් කරගත්තම ලයිෆ් එක එක තැනකදී විඳවන්න වෙනවා. ඒ කියන්නේ එක එක ප්‍රශ්න. ඒ නිසා අපි හොඳම දේ තමයි අපි මේ පරක්කු වෙලා හරි දේ කරන එක. දරුවෙක් ඉන්න ගෑණියෙක් කසාද බඳිනවා කියන එක මේ ලෝකේ තියෙන දරම්ම වැඩක් නෙමෙයි. කොච්චර හොඳ දෙයක්ද? නේ? කොච්චර හොඳ දෙයක්ද? ඒක කවුරු හිතනවා ඒක කරපු නිසා ඔය සාධාරණීකරණය කරනවා. නෑ. එහෙම එකක් නෑ. මටනේ සැනසීමේ ඉන්න ඕනේ. මම පර්සනලි මමනේ සැනසීමේ ඉන්න ඕනේ. නේද? ඒ වගේ විවාහයක් කරගන්නකොටනේ ටෙන්ෂන් එක එන ප්‍රශ්න කොට එන සමාජයේ එන අපවාද ඒවත් කොහොම ටෙන්ෂන් නෙමෙයිද? නෑ ඒක ටික කාලෙක මම කරන්නේ හරි දෙයක් කියලා මට තේරෙනවනේ මගේ හිතට. මට නිදිය ගන්න පුළුවන් නම් දෙයියනේ කියලා මේ මම හරි දෙයක් කරේ මට කිසි ප්‍රශ්නයක් නෑ මම කාටවත් වැරද්දක් කළා නෑ කියලා. ඒක මං හිතන්නේ ඒක ලොකු ගැටලුවක් තියෙනවා කියලා. ඉස්සල්ලා අපේ මනස පැසුවපත් කරගන්න අනිත් මිනිස්සුන්ගේ දේවල් වලට ඉස්සල්ලා නේ. මොකද කියන්නේ සින්දුවක්ම? වැඩියෙන් කතා කරන්නේ. ඔව් කිය. මං කැමති අපි හින්දි සින්දුවක් අහමුද? හා. කාගේද? පරණ එකක්. පරණ එකක්. අපි එහෙනම් අහමු. මොනවද කාගේ එකක්ද? දිල් හේ. ඔයා කියන්නේ අරක දිල් है मानता नहीं मुश्किल बरी है रस में नहावत. ඒක නේ? ඒක අහමු.
VFM දන්න දෙන්නෙක්. දැන් ඔයා වැඩ කරන මාධ්‍ය ආයතන දෙරණ මාධ්‍ය ජාලය. දෙරණ කියලා කියන්නේ ඉතින් අපේ ලංකාවේ මේ කාලෙදී තියෙන ජනප්‍රිය නාලිකාවක්. ඔව්. එතකොට ඔයා තමයි මම දන්න විදිහට කැමරාවේ ඉස්සෙල්ලම ඇනවුස් කරේ. හරි. නේ? එතකොට මමයි කැලුම් විජේසූරිය. විජේසූරිය. කැලුම් අයියයි ඔයයි. එතකොට චන්දන අයියා තමයි හැම වෙලෙම කියන්නේ නැකතට නැටුවේ. නේ? එතකොට ඒ කාලේ ඉඳන් අද වෙනකොට මෙච්චර දැන් අවුරුදු කීයද දෙන්නවා? 15ක් ඉවරයි දෙරණ. 15ක් ඉවරයි. කොහොමද දෙරණ ආයතනෙන් ඔයාලට ලැබෙන සහාය? එතකොට ඒ තියෙන ඒ ඉන්න සියලු නිලධාරීන්ගෙන් ඔයා දැන් මෙච්චර කාලයක් මේ channel එක ඇතුලේ කොහොමද? ගොඩක් හොඳයි මේ පරිසරය. කියන්නේ මම හිතනවා වැඩ කරන්න හොඳ මාධ්‍ය ආයතන රූපවාහිනී මාධ්‍ය ආයතන අතරින් හොඳ මාධ්‍ය ආයතනයක්. එකම දේ අපේ ජීවිතයේ අපිට එන කියන්නේ අපේ ගෙදර මරණයක් වුණත් ඕනම දෙයකදී ඒ ආයතනයේ පැත්තෙන් ලොකු සහයෝගයක් තියෙනවා. කියන්නේ අපි දැකලා තියෙනවා අපිත් එක්ක වැඩ කරන අය අසනීප වුණාම සමහරව අපි අතරේ නැහැ දැන් සමහර නිෂ්පාදකවරු එහෙම විතර උගාබාධනට ලක් වෙලා ඒ අය ජීවිතයේ අන්තිම හුස්ම හෙලනකම් කරන බලා ගන්න. ඒගොල්ලෝ නැති වුණාට පස්සේ ඒ පවුල් ඒ දරුවෝ තාමත් බලා ගන්න. ඒ කියන්නේ මනුස්සකම අතින් මේ තාමත්ම හොඳ මේ ආයතනයක් සහ අනිත් එක මේ පෞද්ගලික ජීවිතේ එන ප්‍රශ්න කොහොම වුණත් ඒගොල්ලෝ බලන්නේ අර ඒගොල්ලෝ අපිව ඇතුළෙන්ම දන්නවා අභ්‍යන්තරයෙන්ම මේ කෙනා කවුද කියන එක දන්නවා ඉතින්. කියන්නේ මොනවා හරි දේවල් සම්බන්ධකම් නැති වුණා කියලා හරි විවාහයක් නැති වුණා කියලා හරි ඒගොල්ලෝ ඒක වෘත්තියට ආඳගන්නේ නැහැ. හැබැයි එහෙම කියලා සමාජය අනවශ්‍ය විදිහට නරක නාමයක් තියෙන කෙනෙක් ගැන දෙරණ දෙසරයක් බලනවා. ඒ කියන්නේ වැඩ කරනකොට ඇතුලේ හැමතිස්සෙම බලනවා ඇයි මෙයා ඒ කියන්නේ එයා ඒගොල්ලන්ට ඕන හොඳ අර පවුලක් වගේ හොඳ පරිසරයක වැඩ කරන සේවක පිරිසක්. ඒක ආයතනය ඇතුලේ තියෙනවා. අපි වැරදි දෙයක් කරොත් ඒකත් අපිට ගෙනල්ලා කියන මේක කරන්න එපා. මේක වට හරි නෑ හොඳට හිතලා තීරණය කරන්න එහෙම කියලා කියන. හොඳ මේ ආයතනයක් වැඩ කරන්න ඇත්තට. පවුලක් වගේ. එකම දේ අර අපේ වැඩසටහන් සාමාන්‍ය ගෑනුව ඇත්ත එක වැඩ කරන්න අමාරුයිනේ. ඔයා පාර යනකොට කියන්නේ වාහනයකට අපෝ මේ ගෑනුව එක්කනේ නෙලවන්නේ ඒකනේ මේ කියනව නේද? කිය නැද්ද? තියෙනවා. ඒක මතයක් තියෙනනේ කාන්තාවන් එක්ක වැඩ කරන්න අමාරුයි කියලා දැන් පිරිමි කෙනෙක් ඉන්නකොට වැඩ කරන්න ලේසි කියන එක එහෙම අදහස. හැබැයි මම වැඩ කරලා මගේ ප්‍රධානියා කාන්තාව. අවුරුදු 15ට. එතකොට ඇත්තටම ඇත්ත එක්ක වැඩ කරන්න මාරු ලේසි. ශර්මිලා මාත්. ඔව්. ශර්මිලා ධර්මදාසාව. ඔයාලට ඒ ආයතනින් ලැබිච්ච හොඳම බෙනිෆිට් එක මොකද්ද? වටිනාකම මගේ වෘත්තියේ. වෘත්තියේ ඔයාලට ලැබිච්ච මට අවස්ථාවට ගොඩාක් අවස්ථා දුන්නා දෙන්නේ. අවස්ථා වෙනයි. එතකොට ඒකෙන් ඔයාට ජීවිතේ ලැබිච්ච ජීවිතේ භාවිත ගොඩක් දේවල් අද හදාගෙන තියෙන දෙරණ නිසා. ගෙවල් දොරවල් හොඳ හස්බන්ඩ් කෙනෙකුත් හම්බුණානේ. ඔව්. නේද? දැන් ඔයා හොඳට ඉන්නේ. කෙනෙක් කියන්නේ. ඒක තමයි. ඒකත් හොඳ ලැබීමක් තමයි එක්තරා විදිහකින්. ඔව්. වෙන ඒ කියන්නේ වෙන මොකක් හරි මාධ්‍ය ජාලයකින් ඔයාට කතා කරොත් ඒ දෙන සැලරි එක වගේ දෙගුණයක් දෙනවා. ඔයාට ඊට වඩා ලොකු පෝස්ට් එකක් දෙනවා. කතා කරලා තියෙනවා එහෙම. එහෙම කතා කරොත් මොකද ඔයා දෙපාරක් හිතනවද නැත්නම් එක පයින් ඩක් ගාලා යනවද? ඒ කියන්නේ වෙන ආයතනයකටද? නෝ. නෑ. දැන් ඒ මානසිකත්වේ නෑ. දැන් ටක් ගාලා ගියොත් ගෙදර තමයි ආයේ. දැන් තව ආයතනයකට ගිහිල්ලා එතන ස්ටැබ්ලිෂ් වෙලා වැඩ කරන්න එහෙම ලොකු ඒ මානසිකත්වය හරි අමාරුට හරි ඇඩ්ජස්ට් වෙන්න හරි අමාරුයි. ඉතින් මෙතන තියෙන නිදහස සියල්ල ඔව් ඒක ලැබෙන එකක් නෑ කියලා මට හිතෙනවා ගොඩක් වෙලාවට. මොකද හුඟක් වැඩ කරන්න ඕනේ අපි දන්නවා මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්නකොට මේකේ අපි අර අපිට බෙදලා තියෙන විදිහට අපි හැමෝටම වගකීම් බෙදෙන විදිහටනේ දීලා තියෙන්නේ. ඒකෙන් අපි පොඩි නිදහසකුත් තියෙනවා. අපේ දෙයක් කරගන්න, අපේ නිර්මාණයක් කරගන්න, අපිට වෙන වැඩක් කරගන්න කාලෙකුත් තියෙනවානේ. ඒක වටිනවා ඒක. හොඳ කොල්ලෙකුත් හම්බුණානේ දෙන්නේ. නේ. කොල්ලෙක්මත් කියන තමාරු නේද? අවුරුදු ඉතින් 28ක් 30ක් විතර කොල්ලෙක් හම්බ වෙනවා කියන්නේ මාර බෙනිෆිට් එකක්. කියන්නේ කොහොමද ගණන් හදලා තියෙන්නේ? මූණ දැක්කම තේරෙන්නේ නැද්ද කොල්ලගේ? 28 30යි කියන්නේ? නැත්තම්? නෑ ඒක වැරදි. 28 30 නෑ. ඉස්සරහට අලුත් සින්දු කරන්න බලාපොරොත්තුවක් නෑ. මගේ? ඔව්. තියෙනවා. කරේ නෑනේ කාලෙකින්. කරේ නෑ ඉතින් මම ඉතින් දන්නවනේ මම එහෙම මං රැල්ලට යන්න කැමති නෑනේ. ඒ කියන්නේ මේ රැඩිකල් කතාවක් නෙමෙයි.
කරනවා ඉතින් ඒක කාල බලලා ඒක කරනවා ඉතින් අර යන යුගයටම ඕනේ අපි එකක් දෙකක් කරත් සමහර විට අපි ඒක හොඳ දෙයක් කරාම හොඳයි මට ආසයි කියන්නේ දෙයක් කරන්න දේවල් කරන්න ඒක ඒකෙන් ඒක අහන හෝ ඒක බලන කෙනෙක්ට මොන හරි ගන්න දෙයක් තියෙනවා එහෙමනේ හැමදේම කරේ ඉස්සර අපි මරදානෙන් එන සිත්තිමණී කියන සින්දුව ඉරාජ් විමයි කරත් අපි ඒක එක එක පැති නියෝජනය කරගත්තා මියුසික් වීඩියෝ එක බැලුවම වෙන එකක්. ඉරාජ් ඇත්තටම ඔය හොඳම යාළුවෙක්ද? ඔව්. එන හුඟක් විට ඔය දෙන දකින්න අපි දෙන්න කියන්නේ මාර්ග දෙකකනේ යා. පක්ෂ දෙකක. පක්ෂ දෙකක අදහස් වෙනස්. ඉතින් ඒක තමයි යාළුකම කියන්නේ. යාළුවෝ දෙන්නෙක් එක අදහසේ ඉන්න ඕනි කියලා නෑනේ. යාළුවෝ දෙන්නෙක් එක අදහසේ ඉන්න ඕනේ නෑ. පක්ෂපාත නම් අපිට කොහොමත් එහෙම නෑ. අපි හැම වෙලේම කතා කරන්නේ ඉතින් මේ සමාජයේ තියෙන සමහර දේවල් ගැන. ඒක වැරදි දෙයක් තියෙනවා නම් ඒ වැරදි දේ ගැන කතා කරන එක වැරද්දක් නෙමෙයි. මොකද මේ මොනවා වුණත් අපේ රටනේ. ඇයි ඔයගේ යාළුවෝ බඳින්නේ නැත්තේ? එයා ඉතින් කසාද බඳින්නේ නැත්තේ? එයා පොඩ්ඩක් මට හිතෙන විදිහට ප්ලේ බෝයි. කෙනවා ඔගේ අත්දැකීමෙන්ද කියන්නේ තවට හිතන විදියට. මට හිතෙනවා ටිකක් ඒ වෙද්ද ඇති කියලා. මිනිහත් බඳී ඉතින් කාලයක් යනකොට මං ඉරාජ්ගේ මං දන්න විදිහට සෙනසුරු හතේ වගේ ප්‍රශ්න නැහැ. අඟහරු හතේ වගේ ප්‍රශ්න නැහැ. අර ඉරාජ්ටත් තියෙනවනේ එක එක ටාගට්ස් මේක කරගන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ ඉන්ටර්නැෂනල් ලේබල් එක මේක කරන්න ඕනේ ඉරාජ්ලට පොඩි බයක් තියෙනවා කසාද බැන්දට පස්සේ ගොඩක් දේවල් වගකීම් එක්ක වැඩ කරගන්න බැරි වෙයි කියලා. ඒතර ඔයාගේ අත්දැකීමෙන් ඔයා ඉරාජ්ට මොකක්ද දෙන උපදෙස්? මං කියනවා ඉරාජ් මං හැමදාම කියන්නේ කසාදයක් බැඳලා කළා කවදා හරි වතුර ටිකක් ළමෙක් ගෙනත් දෙන තැනට වරෙන්. නැත්තම් මට බෑ බං උඹව ගෙනල්ලා අපේ ගෙදර ඉස්සරහා කාමරේ තියාගෙන නික උප්පල වුණාට පස්සේ ඔයක ඇඳේ ඔක්කොම අදින්න එපා මම. ඒ කියන්නේ ඔයා හිතන්නේ ඉරාජ් වලට ගොඩක් වයසයි කියලාද? නෑ වයස නෑ. වයසයි නෙමේ අපි සාමාන්‍ය එක වගේ වයස. අවුරුද්දක් දෙකක් ඒට මෙහෙට වෙයි. නමුත් කියන්න බෑනේ මිනිස්සු. මිනිස්සුගේ සෞඛ්‍ය තත්ත්වය අරවා මේ මන්ට ඉරාජ් අවුරුදු 70ක් විතර ගිහිල්ලා. ඔත්පල වුණා ඇඳකට වැටුණා. හිතන්නකෝ. ඊට පස්සේ මම ගෙනන අපේ ළමයි බලන්න අන්න තාත්තේ අන්න ඉරාජ් මාමා අන්න හරි ඇඳේ ඉතු කරගෙන මම යන්නේ අපි යන්න එපා. ගිහිල්ලා ඒවා බස් කළා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒව කරන එක. ගිලානෝපස්ථානය කියන එක ලොකු පින්කමක්නේ. ඒක හොඳයි. නමුත් ඕනේ නෑනේ ඊට වඩා හොඳයි Tamanටම දරුවෙක් හිටියා මේක ලස්සනට බලා ගන්නවනේ. අපේ ළමයි ඉන්නවා ඕල්රෙඩි. ගිහිල්ලා බලන්න. ඒකයි මං කියන්නේ. එයාට එහෙම කියලා තියෙනවද? ඔව්. මං එහෙම කියලාත් තියෙනවා. හරි. සින්දුවක් අහන ඉරාජ්ගේ සින්දුවක් අහමුද? හා. ඔයා මොකද්ද ඉරාජ්ගේ සින්දුවක් කැමති? ඉරාජ්ගේ සින්දු වලින් ඒ කාලේ කරපු සින්දු වලින් එකක් මට කොත්තුත් ඕනේ. ඒක එපා වගේනේ. උදේ පාන්දරට හරියන්නේ. එහෙනම් අපි අහමු නින්දනේන හැන්දෑවේ. හා. රනිදුත් එක්ක ඒ කාලේ කරපු. අපි ගීතය අහමු. VFM දන්න දෙන්නෙක්. පෞද්ගලික ජීවිතය. පෞද්ගලික ජීවිතේ මට මේ ඉන්න යාළුවෝ ප්‍රසිද්ධ අය නෙවෙයි. ඒ අපි එක සම්බන්ධකම් වලින් අතුරු ගත්ත අය. ඒ ඔක්කොම බැඳලා බබාලා ඉන්න පෞල් ජීවිත තියෙන අය. ඉතින් මේ ශේෂ්ත්‍රයේ යාළුවෝ නැත්තේ. කියන්නේ ඔයාගේ ජනප්‍රිය යාළුවෝ නෑ. කියන්නේ ඔයාගේ අර මියුසියස් එකේ ඇන්ටිලා ටිකද? නෑ මියුසියස් එකේ ඇතින්න ඊට අමතරව ඉතින් මුණ ගැහිච්ච පෞද්ගලික ජීවිත යාළුවෝ ටික දෙනෙකුට තියෙන ශේෂ්ත්‍රයේ ඉතින් සහෝදරකමට යාළුකමට උඩම ඉන්නේ අක්කා ඊට පස්සේ ළඟම ඉන්නේ ඉතින් චරිතක්ක තමයි. මොකද වැඩිපුර කතා කරන අය බැලුවොත් ඒ අය තමයි. දැන් ඔයා දැන් ඕගොල්ලෝ ඇත්තටම කියනවා ඔයගොල්ලෝගේ ෆැමිලි එකක් ගත්තත් ප්‍රසිද්ධ ෆැමිලි එකක් ජනප්‍රිය ෆැමිලි එකක්. එතකොට දැන් අද කාලේ ගෑනු අය එහෙම නැත්නම් කෙල්ලෝ එහෙම ගත්තම අපි එක මේකක් තියෙනවානේ අපි වීකෙන්ඩ් එකේ හැම වෙලේම එළියට යනවා. කියලා ක්ලබින් යනවා. එතකොට එක දේවල් තියෙනවා. ඒගොල්ලන්ගේ ගෑනු අයගේ එක සොසයිටි තියෙනවා. ඒගොල්ලෝ එතන සෙට් වෙනවා. අරවා මේවා කියලාත් මේ ලංකාවේ දැන් තියෙනවානේ. එක විදි. එක සෙට් ඉන්නවා. ඒ වගේ වාට නැද්ද එහෙම ඔයා මේ වීකෙන්ඩ් එකේ එළියට යනවා ක්ලබින් යනවා ඩිනර් අවුට් යනවා එහෙම අර පොඩි වෙන ෆැන්ටසි ලෝකයකුත් තියෙනවනේ පොඩි වෙන පැත්තක් නෑ ඔයා මොනවද කරන්නේ සාමාන්‍ය වීකෙන්ඩ් එකේ
ඔයාගේ තියෙන ඔයාගේ දේවල් මොනවද කරන්නේ? වීකෙන්ඩ් එකේ ගෙදර වීක් ඩේස් වලත් දෙරණට ගියේ නැත්තම් ගෙදර වෙන මොනවා ඩිනර් අවුට් අරම මොකුත් නැහැ. නෑ එක්කම පවුල ගෙදර අයත් එක්ක. ඒ කියන්නේ? පුතායි හස්බන්ඩ් එක්ක. විතරයි යවෙන්නේ නේ. ඔව් යවෙන්නේ නෑ එහෙම යාළුවොත් එක්ක නිතර යවෙන්නේ. මේ කාලේ කොහොමත් යන්නේ නෑනේ. ඒක සහ අනිත් එක මේ දැන් මං කියන්නේ මේ කාලේ නෙමෙයි සාමාන්‍ය ජීවිතේ. සාමාන්‍ය ජීවිතේ මෙහෙමයි. අපිට ගෙදර ඉන්නවා නම් තමන්ගේ හොඳම යාළුවෙක් අපිට එළියේ ගිහිල්ලා තව යාළුවෙක් එක්ක පැය ගණන් කතා කරන්න තරම් දේවලුත් නැත්තම් තමන්ගේ හොඳම යාළුවා ගෙදර ඉන්නවා නම් මේ මට නිකන් හිතන දේ මට යවෙන්නේ නැත්තේ ඒකයි. මොකද මට එළියේ ගියා කියලා ඒගොල්ලොත් එක්ක නිකන් වෙනම එකතු වෙලා ගෑන් එකක් වෙලා කතා කරන්න මාතෘකාවක් නැහැ. එතකොට මට කියන්න පුළුවන් ගොඩක් දේවල් මං ගෙදර හස්බන්ඩ් එක මට කියන්න පුළුවන්. බැන්නත් ෆ්‍රෙන්ඩ්ෂිප් එක. ෆ්‍රෙන්ඩ්ෂිප් එක තියෙනකොට තව මේ යාළුවෝ හිටියට එහෙම ගිහිල්ලා දැන් අපි ගියත් යන්නේ ෆැමිලි. ඒගොල්ලෝ ෆැමිලි අපිත් ෆැමිලි එන්නේ. තනියම ගිහිල්ලා එහෙම කතා කර කර ඉන්න තරම් කෙනවා වැඩියෙන්ම ගෙදරින් එළියට යන්නේ ඔයාගේ පපයි හස්බන්ඩ් එක විතරයි. තමයි යවෙන්නේ නේ. ඒක ඒකාකාරී කියලා හිතෙන්නේ නැහැ. මොකද හස්බන්ඩ් එක දවසට එක එක විදියයිනේ. ඒකාකාරී වෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ වෙලාවකට අජේ දේව්ගන් වගේ ට්‍රීට් කරනවා. නෑ නෑ එහෙම වෙලාවකට ශාරුක් ખાන් වගේ. හොලිවුඩ් වලට යන්න අමාරුයි. නෑ මං කියන්නේ මෙහෙමයි. ලෝකල් තමයි. නෑ මං කියන්නේ වෙලාවකට දිල්වාලේ දුල්හනියා ලේ ජායන්ගි වගේ ෆීල් එකක් එනවා. එහෙම. වෙලාවකට වීරසාරා වගේ ෆීල් එකක් එනවා. වෙලාවකට ෆනා වගේ එකක් එනවා. වඩ 3 idiots වගේ එකක් එන්නේ නැද්ද? ඒවත් තියෙනවා. ආයි කියන්නේ එක එක වෙලාවට ෆිල්ම් වගේ ඔයාට එක එක ස්ක්‍රිප්ට් වලින් තමයි යන්නේ. ඉන්ටරෙස්ටිං නේ අනේ. ඒකනේ. වා. එන්නකො දවසක අපේ ගෙදර. ඒකනේ. අපිට හම්බුන්නේ නැහැ නේ ඔය වගේ ගෑනු. නේද? හැමදාම එකම වගේ අයද හම්බුනේ. ඒකනේ එකම ස්ක්‍රිප්ට් එකේනේ. ඇත්තද? එකම ස්ක්‍රිප්ට් එකේ එපිසෝඩ් ගොඩක් වෙනවා නේ කියන්නේ. වයිෆුත් එහෙමද? නෑ වයිෆ් අපි වයිෆ්ට කැරක්ටර්ස් ලියලා දෙනවා. අද ඔයා ඓශ්වර්යගේ දිල්සේගේ ඓශ්වර්යනේ හිටියේ. හිල්සේගේ හිටියේ මේ මනීෂා කොයිරාලගේ රංගපාන. ඊට පස්සේ මොහොබ්බතින් එකේ ඓශ්වර්යගේ කැරක්ටර් එක අද ඔයා. කෙර හොල්මන වගේ. ඔව්. එතකොට මේ වීර් සාරායගේ ප්‍රීති සින්ටා වගේ කැරක්ටර් රංගපාන්න කියලා අපි මම ලියලා දෙනවා. උදටම රංගපාන මොකද්ද? උදටම රංගපාන. අර මොහොබ්බතින් එකේ හොල්මන වගේ කැරක්ටර්. ඒක තමයි හොඳටම රංගපාන. ඒක තමයි හොඳටම රංගපාන. හරි. බලන්න ඔය බල්ලකට මොනවද හිතෙන්නේ කියලා නේද? ඔව් අපේ වයිෆ් ඇවිල්ලා පොඩක් සමහර දේවල් කියනවා වැඩි. දැන් අඩුයි නේ හැබැයි ටික. ඔව් දැන් අඩුයි. කියනවා ඔව් ඒ කියන්නේ සමහර දේවල් ඒ කියන්නේ ඇයි අඩු වෙලා තියෙන්නේ? අඩු වෙලා තින්නේ යාටම රියලයිස් වෙලා තියෙන කියවීම වැඩක් නැහැ කියලා. තේරුමක් නැහැ කියලා. කියවීම මිනිහා පෝෂණය වෙනවා කියලා කියන්නේ පොත්. ඔව්. අර කියන එක හොඳයි. ඒ කියන එක හොඳයි. එතකොට දැන් හස්බන්ඩ්ගේ පැත්තෙන් සමහරක් වෙලාවට ඒ හස්බන්ඩ් අපිට හිතන්න බැරි දේ වයිෆ් කියන එක කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එකපාරින් කරන කෙනෙක් නෙවෙයි වුණොත් ගොඩක් සැරයක් කියනවා නේද? ඔව් එහෙම තියෙනවා. ඒ වගේ තත්ත්වයක් නැද්ද? ඒ වුණාට සමහර දේවල්වලදී වෙලා තියෙනවා කියන්න ගිහිල්ලා නෝන්ඩි වෙලා තියෙනවා. බලනකොට ඒක එක දේවල් වෙලා. මේක මේක මේයි අපරාධ කිව්ව බලක් දෙන්න මේ වුණා. එහෙම වෙලා නැද්ද? ඇයි ඔයාගේ වයිෆ්ගේ හුඟක් සමාජ සේවා කටයුතු වලට උදව් කරන්නේ? සමාජ සේවා කටයුතු වලට උදව් කරන්නේ. ඒක ඇවිල්ලා තියෙන්න ඕනේනේ. අපේ වයිෆ් ඇවිල්ලා මට කිව්වොත් මේ මගේ යාළුවෙක්. මේ මිනිස්සයාට අපි මේකට උදව් කරන්න ඕනේ. කිව්වොත් අපි ඒ සපෝට් එක දෙන්න එපා. ඒක ලොකු දෙයක් නේ. තමට ඒක අතින් ලොකු වියදමක් යන එකක් වුණොත් ප්‍රශ්නයක් නැහැ. සල්ලි තියෙනවා. ඔව්. අපිට කියන්නේ කෝටි ප්‍රකෝටි ගණන් නෙමෙයි. අපිට මිනිස්සෙකුට සාමාන්‍ය විදිහකට උදව් කරන්න පුළුවන් විදිහකට අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි වයිෆ් කියනවා නම් අනේ අර මිනිස්සයාට අපි උදව් කරන්න ඕනේ. මෙයාට අපි මේ උදව් කරන්න ඕනේ. හැමෝටම සල්ලි නෙමෙයි. සමහර උදව් තියෙනවා අපි කතා බහ කරලා අපිට වෙන විදිහකින් කරන්න පුළුවන් දේවල්. එතකොට අපි ඒ දේවල් වයිෆ් ඇවිල්ලා කියනවා නම් මේක මෙහෙම කරමු කියලා. එතකොට අපි වයිෆ්ටත් අපි ඒ සපෝට් එක දෙන එක හොඳයිනේ. ඒගොල්ලන්ගෙනුත් අපිට හම්බ වෙනවනේ ඒ සපෝට් එක. අපි එතනනේ යන්න ඕනේ. එතකොට හිතෙනද මේක වදයක් කියලා නෑ. ඒකනේ බැඳගත්තේ. ඒ කියන්නේ මොකක් හරි එකක් අරන් එනවා හැමදාම කියලා හිතන අවස්ථා නැද්ද? නෑ. ඉතින් මගේ අනිත් වැඩවලට බාධාවක් නෑ නේද? ඒ නිසා මං එහෙම වෙන්නේ. අපි හැම වෙලේම ඇඩ්ජස්ට් වෙන එකනේ හැම එකටම වෙන්න ඕනේ. අපි එතනදී බෑ මට ඕව අරව මේව බෑ කිව්වම මේ මිනිස්සුන්ගෙත් හිතට සවුත් වෙනවා. ඊට මේට වැඩි හොඳයිනේ අපි ඔක්කොම එකතු වෙලා මේ යනකොට අපිට නිදහසේ හොඳට යන්න පුළුවන් නේ. සමහරක් ඒවා හැබැයි ටිකක් මේ කට්ට නේද ඔය ප්‍රසිද්ධ
වෙලා ඉන්නකොට කරන්න බැරි කියන්නේ අපි හිතමු ඒ උදව් සමහර කරනකොට ඉතින් අපි මිනිස්සු දකිනවනේ පොලිසි ගානේ යන්න වෙනවා ඒ වගේ දේවල් වලට කමක් නැද්ද? ඒ කියන්නේ එහෙම අවුලක් නැද්ද වෙන කෙනෙක් වෙන්නේ? කියන්නේ ඔයා දන්නේ නැති කෙනෙක් වෙනුවෙන් උදව් කරනකොට කමන්නේ. ඉතින් ඒක ඒ මිනිස්සයාට ඒ වෙලාවේදී ඒක ලොකු සහනයක් නෑ. අපි එමුකෝ අපි පොලිසියකට ගිහිල්ලා හරි අපි වෙන දේ මොකක් හරි එකකට ගිහිල්ලා ඉන්නේ අපේ වැරද්දක් නැතුව නම් අපි ඒ සහායට නම් කමන්නේ. අපි ප්‍රසිද්ධ වුණත් මොනා වුණත් ජනප්‍රිය වුණත් මොනා වුණත් අපි මිනිස්සුනේ නේ. මේ ප්‍රසිද්ධිය කියන ටැග් ලයින් එක අපිට වැදිලා තියෙනවනේ මොන හරි වැඩ ටිකක් කළා. එතකොට මේ ටැග් ලයින් එක නිසා අපේ තියෙන සමහර දේවල් අපි මේව කරගන්න ඕනේ නෑනේ. නේ. ඒකයි මං කියන්නේ. සින්දුවක් අහමු. මොකක්ද දාන්නේ? දැන් අපි හින්දි සින්දුවක් ඇහුවානේ. කැමති එක. අමරදේව සර්ගේ. නැත්නම් මසිනගේ සින්දුවක් අහනවද? එඩ්වර්ඩ් ජයපුර. ඔයාගේ ආදරණීය මසිනගේ ගීත. ඒ ඔයාස සින්දුවක්. නෑ ඔයා. එයාගේ සින්දු ඔක්කොටම ආසයි මම. කියන්නේ හරි ආසයි මම එයාගේ සින්දු වලට. ඒක මට හිතා ගන්න බෑ මොකක්ද අහන්න කියලා. නිහඬ කල්පනා. නිහඬ කල්පනාත් හොඳයි. නැත්නම් පොඩි රෙයා සින්දුවක්. වැඩිය ප්ලේ අර ඔයා නැති. කියන සින්දු. මොකද්ද අවුල් කරන්නට නිසල දිවි මගේ කොහේ සිටන් ආවාද නොදනිමි. ඒක සුලංකෝඩේක මහා මේකේ අපි VFM දන්න දෙන්නෙක්. ඇහුවද ඒ ගීතේ? ඔව්. ඒක ඉස්සර අපි කියන්නේ ඒක චරිතක්කට කියපු සින්දුවක් කියලා. ඒ ගීතේ ඇත්තනේ. ඇත්තද? ඔව්නේ. එහෙම නිසල දෙවීමක් තිබුණාද? නෑ. එඩ්ඩයිටද? ඒක නම් දන්නේ නෑ. යා කුමත් මන් දන්නේ නෑ. ඔයාට කාලේ කොහොමද කියන එක මන් දන්නේ නෑ. අපි දන්න කාලේ ඉඳලාම මේ දෙන්නගේ අතර තමයි සම්බන්ධකම් තියෙන්නේ. අපි ගොඩක් පොඩි කාලේ ඉඳලාම එහෙම නිසල ජීවිතයක් අවුල් කරන්න පුළුවන්ද? ගෑනු ළමයෙකුට. පුළුවන්. සමහර තාපසයන්ගේ තවුස්දම බින්දෙනවනේ අර මොන මලද? මොන මලේ හින්දාද? ඔය මේ අර දෙවවල තියෙන්නේ කාන්තාවක් වගේ ඉන්න මල මට එකපාර ලිය තමරද නෑ. මොකද්ද මේ මල? මතක නෑ මන් දන්නේ නෑ. ඇයිලා මේ අර මලක් තියෙන මේව ලස්සනට මේව ඇවිල්ලා මේ නාරිලතා මල. නාරිලතා මල හින්දා. එතකොට ඒම බින්දෙනවා නම් එඩ්වර්ඩ් අයියාගේ නිසල දීමක බින්දෙන එක ගැන මොන කතාවද? මේ ඒකේ මං ගන්න අපේ හරිතක්ක නාරිලතා මලකට ඔයා සමාන කරපු ටික විතරයි. අනිත් ඒවා වැඩක් නෑ. නෑ නාරිලතා මලෙන් තමයි අර තවුස්දම් පුරන අයගේ තාපසයන්ගේ ඒ තවුස්දම බින්දෙනවා කියලා කියන්නේ. හරි ඒ සිල් බින්දෙනවා කියලා කියන්නේ. එතකොට ඒක ඒ මලනේ. සමහර විට චරිතක්ලාගේ ඒ දේවල් ඉන්න එඩ්වර්ඩ් අයියාගේ විශාල දීමක බින්දුනාද කවුද කොහොමද දන්නේ? ඒවා කියලා ඉවරලා අපි දන්න ඊට පස්සේ පස්සේන ප්‍රශ්න වලට මම උත්තර පස්සේ නෙමෙයි ඉතින් අපි කතා කරන්නේ ඒකයි දැන් මිනිස්සෙක් ගීතයක් ගායනා කරනකොට එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා කියන ලංකාවේ යුගල පද වලට ඒගොල්ලෝගේ නම. එඩ්වර්ඩ් සර්. ඒක යුගල පදයක් නෙමෙයි අපි ඉස්කෝලේ කාලේ එහෙම ඉගෙන ගත්තේ නෑනේ. අපි යුගල පද කියලා ගත්තම දැන් අලුත් පරණ නේද? ඒ වගේ තියෙනවනේ එක යුගල පද. ඒ විරුද්ධ පද වල තියෙනවා. අලුත් පරණ විරුද්ධ පද. අයුගල පද මොනවද? දුක සැප. දුක සැප. නින්දා ප්‍රශංසා. ලාභ අලාභ. නේ. ඉතින් ඒ වගේ තමයි. මොකක්ද? අතුල සමිතා. එඩ්වර්ඩ් චරිතා. සනත් මල්කාන්ති. ඒ යුගල පද. නැත්නම් යුගලක් නේ. ඒක කසාද බැඳ පවුල යුවලක් නේ. ඒ එනං යුවල පද කියලා වැටෙන්න ඕනේ. නේ. ආදර්ශමත් ඒ කියන්නේ. ඔව් අපි උදාහරණ දෙන්නේ. එතකොට මේ කාලේ ටෙලිනාට්‍ය ගැන මොකද හිතෙන්නේ? මේ කාලේ ටෙලිනාට්‍ය බැලෙන්නේ නැහැ මට වැඩිය. බැලෙන්නේ නැහැ කියලා කියන්නේ එකක් තමයි අපි සමහර වැඩ අරවා මේවා ඉවර වෙලා එනකොට ගෙදරවල ටෙලිනාට්‍ය බලන තැනක නෙමෙයි ඇවිල්ලා ඔස් එකක් දාලා කරලා නිදා ගන්න ඕනි වගේ මහන්සි වෙලා ඉන්නේ. අවශ්‍ය පුළුවන් වෙලාවකට බලනවා. එහෙම අර මාර ඉන්ට්‍රස්ට් එකේ කියලා එකක් ඉතින් මට එහෙම නෑ. ඉතින් මට අර ටීවී බලන අඩුයිනේ.
අඩුතරම මගේ ප්‍රෝග්‍රෑම් එකක්වත් බලනවා ගොඩක් අඩුයි. ගෙදර හිටියොත් තමයි බැලෙන්නේ. ඒරෙන්ද අර එහෙම හින්දා එක එක නිර්මාණත් එනවා හොඳ නිර්මාණ. ඉතින් පොඩි වෙනස්කම් තියෙන. ඒ වගේ මම හැම වෙලෙම කියන්නේ මගේ රිව් එක තමයි අපි සාමාන්‍යයෙන් දෙයක් අපි වෙනසක් තමයි හැම වෙලෙම බලන්න ඕනේ. ඔයා කරන දේ වෙනස්. ඔයා ප්‍රසන්ට් කරනවා. ඔයා නිවේදිකාවක්. එතකොට මමත් ප්‍රසන්ට් කරනවා. මම නිවේදකෙක් නෙමෙයි හැබැයි. මම ටීවී එකක වැඩසටහනක් ප්‍රදර්ශක ඉදිරිපත් කරනවා. නිවේදකයා ඉදිරිපත් කරන්නයි දෙන්නේ. එතකොට මම ඔයාගේ එක ෆලෝ කර ඔයා විදියට කරන්න ගියොත් එහෙම නැත්නම් තව කවුරු හරි හොඳ නිවේදකයෙක් විදියටම කරන්න ගියොත් වැඩක් නැහැ නේද? මගේ මම හැම වෙලෙම කැමති කලර්ස් එක එක දේවල් තියෙනවා. මේක නිල්, මේක කහ, මේක රතු, මේක කොළ. එතකොට එකම ගෑන් ළමෙක් එක්ක දිගටම පවුල් කරන්න පුළුවන් වේද? ඒක වෙනයි. ඒක වෙනයි. මං කියන්නේ නිර්මාණ. විවිධත්වයට කැමති කියවනේ. විවිධත්වයට කැමතියි අපි හැමෝම. නමුත් නිර්මාණ මං කියන්නේ. අරක වෙනයි. එනයි ඉතින් එකම අම්මට අම්මගේ කියන පිස්සුද? කම්මැලි වගේ. එහෙම වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. අතන තියෙන වෙන එකක්. අතන තියෙන එකම ගෑනිත් එක්ක ජීවිත කාලෙම ඉන්නවද කියන එකේ මේක තියෙන බැඳීමක් නේ. ඒක ඇවිල්ලා වෙන ලව් එකක්, බැඳීමක්. ඒකත් එක්ක ඒක ආයි තව තැනකට ගිහලා ෆ්ලග් කරන්න බෑ. එතකොට එතන වෙන එකක්. අමාරුයි එහෙම කරන්න. ඒ කියන්නේ හරියට හොඳට ඉන්න දෙන්නෙක් නම් ඒක මෙහෙම ගැලවෙන්නේ නැහැ. නේ. ගැලවෙන්න බෑ. බෑ. ඒක විශ්වාසයි. ඔව්. ඒතර මොකක් හරිම තියෙන්න ඕනේ ෆෝල්ට් එකක් ඒ අනේ බුරුල් වෙන්න. අපි ප්‍රමිතියට නම් පාලම හදලා තියෙන්නේ. අපි ප්‍රමිතියට නම් ඇන දාලා තියෙන්නේ. අපි ප්‍රමිතියට නම් ඒ අකඩ ඒ සියලු දේවල් පාවිච්චි කරලා තියෙන්නේ. ඒක ලොන්ග් ටර්ම් තියෙන පාලමක්. හදලා මාස 6න් 7න් කැඩෙනවා කියලා කියන්නේ ඔය නිකන් චයිනීස් කටු ගෙනල්ලා දාගෙන වගේ එකක් නේද? ඒකට සින්දු තියෙනවනේ එහෙම සදාකාලික ප්‍රේම නැහැ කියලා. නෝ ලෝකේ සදාකාලික ප්‍රේමයක් එහෙම කියලා සුනිල් දිසිංහ මහත්මයා. ඔව්. ඒ කියන්නේ රචකයා මොන හරි වෙන විදිහකට දීලා සදාකාලික නෝ ලෝකේ සදාකාලික ප්‍රේමයක් කියන එක වෙන එකකට මේ ඇඳ ගන්න ලිව්වක් දන්නේ නැහැ නේ. ඒ ගීතය අහමුද? සදාකාලික නෝ ලෝකේ සදාකාලික ප්‍රේමයක් අපි ඒ ගීතය අහමු සුනිල් දිසිංහ මහත්මයා. VFM දන්න දෙන්නෙක්. අපේ ලාස් සෙග්මන්ට් අන්තිම කෑල්ල නේ පැය දෙකක් ගියාවට තේරෙනවද? කියන්නේ මගෙත් එක්ක ඉන්නකොට එහෙම තේරෙන්නේ නැහැ. ලයිෆ් එකෙත් එහෙම අපේ ගෙදර අයට ටයිම් එක යනවා තේරෙන්නේ දවස් ගානේ නේ. කෙනවා කියන්නේ එච්චර හොඳ කෙනෙක් වා. හොඳ වෙන්න සමහර හොඳ මිනිස්සු ඉන්නනේ උනට බෝරින්. ගෙදර අයියෝ මේක කොයි වෙලේ එහෙම සීරියස් අය. සීරියස් හරි හොඳයි හැබැයි මිනිස්සයා. කියනකොට විරාජ් කෝල් කරනවා. කෝල් එක කරන් බලමු. මේ මරන්න බලන්න ටක් ගාලා. හෙලෝ. ඕ. මම ගෙදර ඇඩ්‍රස් එක ගන්න මේ මම දැන් අර VFM මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා හිටියේ. හරිද? දැන් මේ තාම ඉන්නේ ප්‍රෝග්‍රෑම් එකේ. මම ඔයා ගැන කතා කරා. මං කිව්වා ඉරාජ් බඳින්න නැත්තේ ඇයි කියලා ඇහුවා මගෙන්. මං කිව්වා ඉරාජ් ඉතින් එයාගේ ටාගට්ස් තියෙනවා ඒවත් එක බඳියෙත් මම කිව්වා මේ දැන් මේක අහගෙනත් ඉන්නවා කට්ටිය. හරිද? මං කිව්වා ඉතින් ඉරාජ්ට මම බඳින්නකෝ කවදා හරි ඉතින් වයසට ගිහිල්ලා ඔත්පල වුණාට පස්සේ නැත්නම් අපේ ළමයි එන්න බෑ අනේ ඉරාජ් මාමා අන්න ඇඳේ චූ කරගෙන නෙමෙයි කියලා. ඒක කියලා. හරිද? කිව්වා අවුලක් නැහැ නේ. හරි මං එවන්න ඇඩ්‍රස් එක. හරි මචං හරි. බන් ඇඩ්‍රස් එක අහනවා. අන්න යාළුවෝ. පේනවනේ දැන් ඔයාලට අස්පනා පිටම පෙවුනා. නේ? ඉතින් අපිට මේක අලුත් අත්දැකීමක්. මොකද්ද? මේ අපි කතා කරපු එක. ඔව්. මේ අලුත් අත්දැකීමක්. ඉතින් ඇත්තටම මේ සාමාන්‍යයෙන් අලුත් කන්ටෙන්ට් නේ ඉන්න ඕනේ. නේද? සමහර අය YouTube channel කරනවා, සමහර අය එකම දේශපාලන දේවල් එහෙම නැතුව අපිට මේක politics අරවම මුකුත් නැහැ. ඔයා වෙනයි මම වෙනයි කියන තැනකට ඇවිල්ලා වගේ අපි කතා කරන්නේ. නේ?
ඒක හොඳයි ඔයාම ගෙන්න ගත්ත එක. මට එතකොට අවශ්‍ය දේවල් ටික කතා කරන්න පුළුවන් වුණා නේ. ගෙදරදී කතා කරොත් ප්‍රශ්න ඇති වෙයි කියලා හිතන දේවල් ටික මෙතන ඔව් මට නම් එහෙම ගෙදර ප්‍රශ්න නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. මට ගෙදර ප්‍රශ්න එහෙම දෙයනේ කියලා මම ඉස්සරහටත් ප්‍රාර්ථනා කරනවා එහෙම ප්‍රශ්න නැති වෙන්න කියලා. ප්‍රශ්න නැහැ නේ ගෙදර. මොනවද තියෙන ප්‍රශ්න මුකුත් නැහැ. අපිට මුකුත් නැහැ තියෙනවා. මමල්ලාවට අපේ වෙන අරමුණු මේක මේ වැඩේ කරද්දී මේකට මේක කොහොමද කරන්නේ? මේක මෙහෙම කරන්න කොහොමද? ඒ ඇරෙන්න අපිට ආගියුමන්ට්ස් නැහැනේ. අඩුයිනේ. ඒක ඔයා හිතන්නේ ඔයාගේ හස්බන්ඩ් ඉන්නද ඒ ආගියුමන්ට්ස් නැත්තේ ඔයා හින්දාද? ඉස්සර හස්බන්ඩ් හින්දා දැන් දෙන්නම හින්දා. ඉස්සර හස්බන්ඩ් ඉන්න මොනවද තිබුණු ආගියුමන්ට්ස් ඇයි ඒ? ඉස්සර නැත්තේ. ඒ කියන්නේ ඉස්සර නැත්තේ අර තනිය අතින් අප්පුඩි ගහන්න බෑනේ. ඒක නිසා අර එක්කෙනාම කියවලා එක්කෙනාම නතර කරගත්තා. දැන් ඒක රියලයිස් වෙලානේ තියෙන්නේ මම්ම කියවලා මම්ම නතර කරගන්නේ අපරාධ මගේ මහන්සිය කියලා. ඊට පස්සේ මට උදේ පාන්දරේ කියන්න හිතන එක ඊට පස්සේ 8 9 වෙනකොට හිතනවා ඒක ඕනේ නෑනේ කියන්නේ නිකන්. චා. දැන් මම ඒක කියලා තියෙනවානේ. එහෙම හිතනවා. ඊට පස්සේ ඒ වගේ නිකන් වෙන වෙදිහකට ඇඩ්ජස්ට් වෙලා තියෙනවා. ඒක හොඳයි. එහෙම යන්න පුළුවන් නම් තමයි වැඩේ හොඳ. මොකද තමන්ගෙම මතේ ජීවත් වෙන්න බෑනේ. නේද? අපි හැමෝටම තමන්ගේ පර්සනල් ලයිෆ් එක හැමෝටම තියෙනවා. තියෙනවා. ඉතින් පර්සනල් ලයිෆ් කියලාත් එකකුත් නැහැ නේ. මොනවද තියෙන පර්සනල් ලයිෆ් කියන්නේ ගෙවල් ඇතුළේ. හා? කිසිම දෙයක් නැහැ. නෑ තමන් කැමති දේවල්. බාත්රූම් එකට යන ටික විතරයි පර්සනල් ලයිෆ් එකට වෙලා තියෙන්නේ. කී ඇතුළේ ඇත්තටම අනිත් ඔක්කොම. මගේ ජීවිතේ නම් සාමාන්‍යයෙන් පර්සනල් ලයිෆ් එකක් කියලා එකක් එළියෙත් නැහැ. මගේ හැම දේම හැම යකාම දන්නවා. ඉන්නේ කොහෙද දන්නවා. කරන්නේ මොනවද දන්නවා. හැම එකම දන්නවා. මම කැමති එහෙම දැනගෙන ඉන්න එක. ඕකේ. නේ. ඉතින් ඔයාගේ මොනවද ඉස්සර ටාගට්ස්? මේ අවුරුද්දේ ඉතින් ලොකු බලාපොරොත්තු ගැන දැන් අලුත් බබාගේ බලාපොරොත්තු. බබා ගැන බලාපොරොත්තු. ඊට අමතරව මේ යන තත්ත්වෙත් එක්ක අපි නිර්මාණ පැත්තෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියන එක ගැන ලොකු බලාපොරොත්තුවක් ඇත්තටම නැහැ. සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න. දෙකැවිල මම හිතනවා දැන් මේ වැඩසටහන හොඳ උදාහරණයක්. මොකද නේද අලුත් නිර්මාණශීලී අදහස් අඩු යුගයක අපි ඉන්නේ මේ මාධ්‍ය භාවිතයේ හැම දෙයකම. කවුරු හරි ටෙලිනාට්‍යයක් කරොත් ඒකම කරනවා මිසක් කවුරු හරි වැඩසටහන් කන්සෙප්ට් එකක් ගෙනවත් ඒකම කරන්න හදනවා මිසක් අලුත් එකක් කරනවා අඩුයිනේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක මම දැකලා තියෙනවා. ඔයා දැකලා තියෙනවද Facebook එකේ මේක අලුත් අදහසක්. ඉතින් මං කියන්නේ මේක හොඳ උත්තේජනයක් අලුත් දේවල් කරන්න. මේක ටිකක් කල් කරන් ආව වැඩසටහනක් වලට මේ අලුත් කන්සෙප්ට් නේ මේ වගේ දේවල්. නේද? අපි ගෙදර ඉන්නකොට කතා කරන්නේ නැති දේවල් ඇවිල්ලා කතා කරා. ඒක තමයි අපිත් කියන්නේ අලුත් දේවල් එන්න ඕනේ මිනිස්සුන්ට. මිනිස්සු එක පැතිවලින් අපේ රටේ නේද මානසිකව පීඩා විඳිනවනේ මේ වෛරස් ප්‍රශ්න වෙන ප්‍රශ්න දුප්පත්කම එතකොට තමන්ගේ පවුල් වල ප්‍රශ්න මේ සියලු දේවල් එක්ක ඉන්නේ. ඉතින් ලොකුම ප්‍රශ්නේ මං හිතන්නේ ජීවිතේ අපේ පර්සනල් ප්‍රශ්න පවුල් ජීවිතවල ප්‍රශ්න එක එක්කෙනාට රෙස්පෙක්ට් නොකර ගන්න ප්‍රශ්න එහෙම රෙස්පෙක්ට් කරගත්ත නෝ ප්‍රශ්න නෑනේ. ඊගෝ ප්‍රශ්න ඒවා මේ ඔක්කොම තියෙනවා. ඉතින් ඒවා මුකුත් නැති 2021 වර්ෂයේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත නව වසරක් හැමෝටම වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් නිරෝගී සුවයත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඒක ඉහළීම ප්‍රාර්ථනා කරන්න ඕනේ එක. සියලුම ලෝක වාසීන්ට නේ. නිරෝගී සුවයක් වෙන්න ඕනේ සහ මේ අපි අර මුලින් කිව්වා වගේ අද අපි මගේ අක්කයි බර්ත්ඩේ එකනේ. එයාට අපි සුබ උපන්දිනයක් කියලා කියනවා. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Chaturika. Happy birthday to you කියලා VFM එකෙන් අපිට විශ් කරන්න ලැබීම සම්බන්ධව ගොඩාක් සන්තෝෂ වෙනවා. ඒ වගේම තමයි VFM ආයතනය මට මතකයි මම ඉන්දියාවේ ඉඳන් ආපු කාලේ ඉඳන්. ඒ කියන්නේ 2010 11 වගේ ඉඳනුත් VFM එකෙන් මට සෑහෙන සහායක් ලැබිලා තියෙනවා. සෑහෙන ප්‍රෝග්‍රෑම්ස් ගොඩකට මාව ගෙන්නගෙන තියෙනවා. එතකොට පැය ගණන් ටෝක් ෂෝ වලට ගෙන්නගෙන තියෙනවා. එතකොට මේ මෙතන නෙමෙයි තිබුණේ ගන්සවන්දියෙන් පල්ලෙහා. ඉතින් එදා ඉඳන් අද වෙනකන් VFM එක අදත් අපිට කතා කරනවා. ඉතින් මම VFM එකට සුබ පතනවා 2021 අවුරුද්දේ හොඳ වැඩසටහන් තව ගොඩාක් අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ ලංකාව තියෙන තාක්කල් VFM වැජබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු නේ. අනිවාර්යයෙන් අපි ප්‍රාර්ථනා කරමු. මොකද්ද අපිට දැන් ඒක තමයි අන්තිමට අහන සින්දුව මොකද්ද? පොඩි හැපි එකකින් යන්න ඕනේ ගෙදර. මොකද්ද? වාසනාව දොර ඇරලා බලනවා. හා? කැමති සින්දුව. අපි ජෝතිපාල මහත්මයාගේ ගීතය අහමු.
VFM දන්න දෙන්නෙක්.